නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනම අදත් ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ වචනයට අනුව අපේ ජීවිතේ ගලපා ගනිද්දී ආධ්‍යාත්මික සුරක්ෂිතතාවයේ වෙනුවෙන් පරාර්ථයේ වෙනුවෙන්වත් කැපවෙන ශ්‍රාවකෙක් ආධ්‍යාත්මයේ බිඳ ගන්න නරකයි කියලායි බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරන්නේ. මොකද එහෙම කියන එක ඊටාම සාධාරණ වෙන්නේ සමහර අය ආධ්‍යාත්මයේ විනාශ, ඒ කියන්නේ තමන්ගේ ආධ්‍යාත්මයේ විනාශ කර ගන්නවා පරාර්ථයේ වෙනුවෙන්. ඒ කියන්නේ පරාර්ථයේ වෙනුවෙන් වැඩ කරන්න ගිහින් අන්තිමටම බලද්දි හිතත් පිපිලිසර වෙලා තමන්ගේ ආධ්‍යාත්මයත් කඩා වැටිලා, ඒ වගේම තමන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනයත් බිඳ වැටිලා, ආධ්‍යාත්මික සුරක්ෂිතතාවයත් ඉවර වෙලා, සමහර වෙලාවට පරාර්ථය නිසා సంతානේ කඩා වැටිලා. ඒ කොහොම වුණත් අම්මා කෙනෙක් වුණත් තාත්තා කෙනෙක් වුණත් දරුවෙක් වුණත් Tamanගේ ආධ්‍යාත්මයේ දරුවෙක් වෙනුවෙන්වත් විනාශ කරගන්න නරකයි. Tamanගේ ආධ්‍යාත්මයේ අම්මා තාත්තා වෙනුවෙන්වත් විනාශ කරගන්න නරකයි. හැබැයි ස්වල්ප ගුණධර්ම වලින් තමයි මේ වැඩේ පටන් ගන්න ඕන. ඒ කියන්නේ පළවෙනියෙන් අම්මට වඳින ශ්‍රාවකයෙක් වීම, තාත්තට වඳින ශ්‍රාවකයෙක් වීම මුලින් වැදගත්. දැන් කෙනෙක් කියන්න පුළුවන් නිවන් මඟ වෙනුවට මේ අම්මට තාත්තට වඳින එක ගැන අද මොකද කතා කරන්න කියලා. මොකද මේ අත්තු විශේෂයෙන් සිහි කරලා තිනවා මේ මව්පිය උපස්ථානයේ සම්බන්ධ යම් කාරණා ටිකකුත් කියන්න කියලා. නමුත් අපි ඒ කතාව සම්බන්ධව ඊටාම සරල කරුණු කීපයක් කියලා මේ අපේ ජීවිතයට වැදගත් වෙන ඔවුන්ගේ කැමැත්තට අනුව අපේ මේ ධර්ම කාරණා ගණනාවක් මේ මොහොතේ අපි සිහි කරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය තුල සම්මාදිට්ඨිය හදාගන්න ශ්‍රාවකය, කියන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වෙලා සම්මාදිට්ඨිය තුල Tamanගේ ජීවිතේ දායාද කරගන්න මිනිස්සෙක්, සම්මාදිට්ඨිය තුලින් නැගී ඉන්න කල්පනා කරන ශ්‍රාවකෙක් හැම වෙලාවකම කල්පනා කරන්න ඕන අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වෙලා දසවස්තුක සම්මාදිට්ඨිය තුල පිහිටන්න. එතනදී අර නත්ති මාතා නත්ති පිතා කියන එක හරි වැදගත්. අම්මව පිළිගන්නේ නැහැ කියන එක, තාත්තව පිළිගන්නේ නැහැ කියන එක මිත්‍යා දෘෂ්ටිය. අම්මව පිළිගන්නවා කියන එක තමයි සම්මාදිට්ඨිය. තාත්තව පිළිගන්නවා කියන එක තමයි සම්මාදිට්ඨිය. එවැනි දැක්මක් හදාගන්න ශ්‍රාවකයෙකුට අම්මාට තාත්තාට වන්දනාමාන කිරීමේ හිට මූලික අත්තිවාරම, කියන්නේ පදනමට අදාළ ගුණධර්ම සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. එතකොට මූලික පදනමට අදාළ ගුණධර්ම නැතුව මොන විදිහට යා ශක්තිමත් උනත් ධර්මයේ තුලින් කොච්චර භාවනා කළත්, කොච්චර සිල් රැක්කත්, කොච්චර ආධ්‍යාත්මයක් සම්පූර්ණ කරගත්තත් එයාගේ ආධ්‍යාත්මිය පිරෙන්නේ නැහැ. පිරෙන්නේ නැත්තේ හේතුව තමයි දැන් උදාහරණයක් විදිහට ඉස්සලා අම්මට වඳින්න පටන් ගන්න. නිවන එක පැත්තකින් තියලා ඉස්සලා තාත්තට වඳින්න පටන් ගන්න. මොකද අම්මාට තාත්තාට වැඳීම මත තමයි අර සෝතාපන්න තත්වයේ තුල Tamanට ස්ථාවර වෙන්න ලැබෙන්නේ. ඒක ditta ධම්ම වේදනීය විපාකයක් විදිහට තමයි Tamanට උපකාරය පිණිස. ඒ කියන්නේ ditta ධම්ම වේදනීය ඒ අම්මාට වන්දනා කරන එක, තාත්තට වන්දනා කරන එක විශාල අනුග්‍රහයක් වෙනවා. මොකද පුංචි කාලේ ඔබ දැකලා ඇති අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් Tamanගේ දරුවව හදනකොට ඔය දරුවාට නැගිට ගන්න බැරි කාලයක් තිබුණා. ඒ කියන්නේ යාට කොන්ද කෙලින් තියලා හිට ගන්න බෑ. මේ වණු ගන්නවත් බැරි කාලෙක මේ දරුවා ඉතින් උඩ බලාගෙන ඉන්නවා. මේ අම්මා කිරි දෙනවා, මේ අම්මා මේ දරුවව රකින්නවා, මේ දරුවාව S2 වගේ බලා ගන්නවා. ඒ බලා ගන්නකොට පින්වත්නි, ඒ දරුවා හරියට සතුටු වෙනකොට, ඒ කියන්නේ දරුවගේ සතුට එනකොට දරුවා හරියට කකුල් දෙක හොල්ල හරියට සතුටු වෙනවා. ඒතර ඒ සතුට වැඩිකමට යාට ඒ චලනයන් ඔස්සේ තමයි ඒ සතුට ප්‍රකාශන වෙන්නේ. එයා කෙලින්ම අත් දෙක කකුල් දෙක හයියෙන් හොල්ලනවා. එතකොට පින්වත්නි, ওই කකුල් දෙක අල්ලලා ඉඹනේ අම්මව හදන්නේ. දරුවෙක් හදන්නේ ওই කකුල් දෙක ඉඹ. කී වතාවක් ඔබගේ කකුල් දෙක ඔබේ අම්මා ඉඹලා ඇද්ද?
එතකොට එවැනි අම්මා කෙනෙක් වෙනුවෙන් අපිට හැබැයි ඔබේ කකුල් දෙක අම්මා කී වතාවක් පුංචි කාලේ ඉඹලා තියෙනවා ඇද්ද? නමුත් ඔබ මේ වෙනකොට ඔබේ අම්මගේ කකුල් දෙක කී වතාවක් ඉඹලවත් වැඳලා තියෙනවද? මොකද ඒ වගේ අර සුවල්ප ගුණධර්ම නැතුව සෝවාන් වෙන්න කලබල වෙන්න එපා. සකු르දාගාමි වෙන්න යා කලබල වෙන්න ඕනේ නැහැ. අනාගාමි වෙන්න කලබල වෙන්න ඕනේ නැහැ. ඉස්සෙල්ලාම අර අත්තිවාරමේ තියෙන ස්වල්ප ගුණධර්ම ටික හදාගන්න. ඒ නිසා තමයි බුදුරජාණන්සේ පැවිදි වෙන්න පවා කෙනෙකුට උන්වහන්සේ විමසන්නේ මේ අම්මගෙන් තාත්තගෙන් අවසර අරන් එන්න කියනවා. එතකොට සමහර අය පැවිදි වෙන්න ඇවිල්ලා අම්මා තාත්තගෙන් අවසර අරගෙන එන්න ආයෙ ගෙදර ගිහින් තියනවා මහන් නොවි. එතකොට අම්මගෙන් තාත්තගෙන් කැමැත්ත නැතුව පැවිද්දට ආවොත් පැවිද්ද වුණත් yaadෙන්නේ නැහැ පින්වත්නි. අපි හිතන්නේ මේ අම්මාට තාත්තට අවසරය ගැනීමේ ආරම්භය අර බුදුරජාණන් වහන්සේට සුද්ධෝදන රජුරෝ කියපු කතාවෙන් කියලානේ. නමුත් අම්මට තාත්තට වඳින්න නැතුව පැවිද්දවත් yaadෙන්නේ නැහැ. ඒක ditta ධම්ම වේදනී විපාකයක් විදිහට Tamanට උපකාර කරනවා ධර්ම මාර්ගයේ පුහුණු කරන්න. හැබැයි එතනින් සම්මාදිට්ඨිය දියුණු කරගෙන ඉදිරියට යන ශ්‍රාවකයෙක් අම්මා තාත්තා පවා අනිත්‍ය වශයෙන් දකින්න දක්ෂ වෙන්න ඕනේ. ඒක තවත් ඉහළ ප්‍රශස්ත අවධියක්. ඒ නිසා මම අද ඔබට මේ කාරණාත් එක්ක මේ ඇත්තොන්ගේ සිහි කිරීමට අදාළව මේ කර්මය ගැන කාරණා කීපයක් මතක් කරන්න කල්පනා කළා. දැන් අපි හැම වෙලාවකම මතක් කරනවානේ සත්වයා දායාද කරගෙන ඉන්නේ කර්මය කියලා. උත්පත්ති ස්ථානයේ කරගෙන ඉන්නේ කර්මය. කම්ම බන්දු ඥාතිවරයක් කරගෙන ඉන්නේ කර්මය. කම්ම පටිසරණෝ පිලිසරණ කරගෙන ඉන්නේ කර්මය. කම්ම දායාදෝ දායාදේ කර්මය. කම්ම යෝනි උත්පත්ති ස්ථානියත් කර්මය. කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. ඒක හොඳ විදියට හෝ නරක විදියට Taman ගොඩනගාගත්ත දායාදේම තමයි ඔබට උදව් කරන්නේ. හැබැයි මේ කර්මයේ පිළිබඳ විපාක දෙන කාල වශයෙන් හරි කෘත්‍ය වශයෙන් හරි මොන විදියට කල්පනා කළත් මේක කල්පනා කරලා ඉවර කරන්න බෑ පින්වත්නි. මේක කොච්චර කල්පනා කරලා ඉවර කරත් මේ කතාව ඉවර කරගන්න බෑ. හේතුව තමයි මේක අචින්ත්‍ය වූ විශේෂ පරාසයක්. ඒ කියන්නේ අචින්ත්‍ය විශේෂ පරාසයක් කියන්නේ සාමාන්‍ය කෙනෙකුට මේ කතාව ග්‍රහණය කරලා කල්පනා කරලා මම මේ කතාව කල්පනා කරලා ඉවර කරනවා කියලා කවුරු හරි මිනිහෙක් හිතනවා නම් ඒක ඉවර කරගන්න බෑ පින්වත්නි. හේතුව තමයි ඒ කතාව ඉවර වෙන්න කලින් එයා මැරෙනවා. එක්කෝ ඒ කතාව ඉවර කරගන්නවා කියලා හිතුවොත් එක්කෝ මානසික රෝගියෙක් වෙනවා. අර අචින්ත්‍ය සූත්‍රයේ තියෙනවා ලෝක විෂය, එර්ධි විෂය, කර්ම විෂය, බුද්ධ විෂය කියන විෂයන් හතර කවුරු හරි කෙනෙක් කල්පනා කරලා මේ ගැන අදහසක් අරගෙන හමාර කරනවා කියලා හිතනවා නම් ඒ හමාර කරනවා කියලා හිතන ශ්‍රාවකයා එක්ක මානසික රෝගියෙක් වෙනවා කියනවා. එක්ක යාට කල්පනා කරලා ඉවර කරගන්න බෑ කියනවා. හේතුව තමයි ඒවා අචින්තියයි. ඒවා බුදුවරුන්ට විතරයි විශේෂ වෙන්නේ. නමුත් කෙනෙක් හිතන්න පුළුවන් හොඳයි බුදුවරුන්ට විතරක් විශේෂ වෙනවා නම් මේ කර්ම විශේෂයයි, එර්ධි විශේෂයයි, ලෝක විශේෂයයි, බුද්ධ විශේෂයයි කියන විෂයන් හතර ඇයි අද අපි කතා කරන්නේ මේ ප්‍රඥා නාලිකාවෙන්? දැන් මේ අතරිනුත් අපි මේ කර්ම විශේෂයට අදාළ ධර්ම කාරණා ටිකක් නේ මේ මොහොතේ ඉගෙන ගන්නෙ. ඒතර ඇයි එහෙනම් මේ කර්ම විශේෂය ගැන මේ මොහොතේ සාකච්ඡාවට ලක් කරන්නේ? ඇයි මේ ගැන අපි දැන් අද කතා කරන්න අවශ්‍ය වෙන්නේ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. පින්වත්නි මේ වෙලාවේ අපි මේ කතාව කරන්නේ මේ ගැන හැම බුද්ධ ශ්‍රාවකයෙක්ම යම් අදහසක් හදා ගන්න ඕන. හැම බුද්ධ ශ්‍රාවකයෙකුටම මේ පිළිබඳ යම් අදහසක් තියෙන්න ඕනේ. ඒ නිසා අපි හැම කෙනෙක්ම මේ විශේෂ පරාසයන් පිළිබඳ ස්වල්ප වූ දැනුමක් හරි හදා ගන්න ඕන බුද්ධ ශ්‍රාවකයෙක් විදියට. එතකොට මේ කර්ම විශේෂයත් අචින්ත්‍යයි. ඒක බුදුරුන්ට විතරයි විශේෂ වෙන්නේ. සාමාන්‍ය කෙනෙකුට ඒක හිතලා කල්පනා කරලා විමසලා අහවර කරන්න පුළුවන් විශේෂ පරාසයක් නෙමෙයි. එහෙමනම් එවැනි විශේෂ පරාසයක් පිළිබඳ අපට හරියටම අදහසක් ගන්න බෑ. හරියටම නිර්ණායකයක් ඉදිරිපත් කරන්න බෑ. නමුත් මේ ගැන අපි හැමෝටම අදහසක් තියෙන්න ඕන. ඔකට හරි ලස්සන කතාවක් තියෙනවා මිලින්ද ප්‍රශ්නේ. දැන් මිලින්ද රජුරෝ නාගසේන හාමුදුරුවන්ගෙන් ඇවිල්ලා අහනවා නාගසේනයන් වහන්සේ මේ කර්මය විපාක දෙන තැන කියන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට නාගසේන හාමුදුරුවන්ගේ උත්තරේ තමයි මහරජ කර්මය විපාක දෙන තැන කියන්න බෑ කියනවා. කර්මී විපාක දෙන තැනක් ගැන කියන්න බෑ කියනවා.
ඒක උදාහරණයකින් කියන්න කියනවා. මහරජා ඒක හරියට මේ වගේ තියෙනවා. ඒ කියන්නේ ලොකු මහා රූස්ස ඵල හැදෙන ගහක් තියෙනවලු. ඒක මා විශාල ගහක්, ගෙඩි හැදෙන ගහක්. විශාල වශයෙන් ගෙඩි හැදෙන ගහක කොතනද ගෙඩි එන්නේ කියලා ඊට කලින් කියන්න බෑ කියනවා. කොතනද ඵල දරන්නේ කියලා ඊට කලින් කියන්න බෑ කියනවා. අන්න ඒ වගේ මහරජ මේ කර්මයේ විපාක දෙනවා කියලා කියන්න පුළුවන්. විපාක දෙනවා ස්ථිරයි කියලා අපිට ඒ කතාව කියන්න පුළුවන්. හැබැයි කොතනද විපාක දෙන්නේ, කොහොමද විපාක දෙන්නේ, මොන විදිහටද විපාක දෙන්නේ කියලා කියන්න බෑ කියනවා. හේතුව මොකද්ද? ඒක බුදුවරුන්ට විතරයි විශේෂ වෙන්නේ. මේ ගැන අපි ගැඹුරු අදහසක් හදාගන්න කිතාම වැදගත්. දැන් කර්මයේ විපාක දෙන විදිහ ගත්තොත් මේ අපිට විපාක දෙන විදිහේ ක්‍රම හතරක් අපිට ඊටාම ප්‍රසිද්ධයි. ඒවා බොහොම ජනප්‍රිය කාරණා. ඒ කියන්නේ කර්මයේ ditta ධම්ම වේදනීය වශයෙන් විපාක දෙනවා. ඒ කියන්නේ මේ භවයේදීම විපාක දෙනවා. සමහර කර්ම තියෙනවා මේ භවයේදීම විපාක දෙනවා. ඒක කුසල් පක්ෂේ වෙන්නත් පුළුවන්, අකුසල් පක්ෂේ වෙන්නත් පුළුවන්. මේ භවයේදීම යාට විපාක දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ උපපජ්ජ වේදනීය වශයෙන් විපාක දෙනවා. දැන් උපපජ්ජ වේදනීය කම්ම කියලා කියන්නේ දෙවෙනි භවයේ ඉඳලා ස්ථිරව විපාක දෙනවා. ඒ කියන්නේ දෙවෙනි භවයේදී අනිවාර්යෙන් මේක විපාක දෙනවා. ඒ කියන්නේ ආනන්තරීය පාප කර්මයක් කළොත් එහෙම එයාට ස්ථිරව දෙවෙනි භවයේ එයාට කොච්චර ධර්මයේ ඇහුවත් ධර්මයේ කතා කළත් එයාට මේ පිළිසරණක් නැහැ. දැන් ඒකට හොඳම උදාහරණය තමයි අර අජාසත් රජුරු එක වෙලාවක බුදුරජාණන් වහන්සේ සමග ඊටාම ප්‍රියමනාප කතාවක යෙදෙනවා. රජ්ජුරුවන්ට බුදුරජාණන් වහන්සේ කියපු කාරණයක් යම් අදහසක් එනවා. හැබැයි රජුරු බොහෝම සතුටින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පිටත් වෙලා යන්නේ. හරිම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නේ. වන්දනා කරලා අජාසත් රජුරු ගියාම ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ අජාසත් ගැන කතාවක් කියනවා. ඒ තමයි ආනන්ද ඔය අජාසත් රජුරුවන්ට බොහොම හොඳ ප්‍රඥාවක් තියෙනවා කියනවා. එයාට මේ අද කියපු කතාව තේරුම් ගන්න තරම් මේ දියුණු වෙච්ච විදර්ශනා ඥානයකුත් තිබුණා කියනවා. හැබැයි ආනන්ද පීතෘ ඝාතනයට ඍජුව සම්බන්ධ වීම නිසා ඔය රජා අද ඒ අවබෝධය යට කරගත්තා කියනවා. ආනන්ද පීතෘ ඝාතනය කරගත්ත නිසා මේ රජාට ඒ අවබෝධය යට ගියා කියනවා. හැබැයි අද මේ රජා මෙතන වාඩි වුණේ පීතෘ ඝාතනයක් නොකරපු කෙනෙක් විදියට නම් ආනන්ද ඔය අජාසත් අද නැගිටින්නේ සෝතාපන්න වෙලා කියනවා. ස්ථීරව ආනන්ද ඔය මිනිස්සයා සෝතාපන්න වෙලා නැගිටින්නේ කියනවා. ආනන්ද එච්චරට පිරිපුන් ප්‍රඥාවක් ඔය මිනිසයාට තියෙනවා කියනවා. හැබැයි ආනන්ද සෝතාපන්න වෙන්න තිබුණු පිනත් යට ගියා කියනවා පීතෘ ඝාතනය නිසා. කුමක් නිසාද? පීතෘ ඝාතනය නිසා. අන්න බලන්න. ඒ කියන්නේ උපපජ්ජ වේදනීය වශයෙන් කර්මී සකස් වෙලා තියෙනවා. එතකොට යාට බණ නෙමෙයි ඊට වඩා එකක් කිව්වත් භාග්‍යවතුන් වහන්සේම ඇවිල්ලා ඔළුව අත ගගා යාට මේ කතාව කිව්වත් එයාට මේ කතාව ග්‍රහණය වෙන්නේ නැහැ. හේතුව මොකද්ද? හේතුව තමයි උපපජ්ජ වේදනීය කම්ම කියන ස්වභාවයට දෙවනි භවයේ සිට කර්මය විපාක දෙන්න සකස් වෙලා ඉවරයි. තුන්වෙනි එක තමයි අපරාපරිය වේදනීය කම්ම. අපරාපරිය කියන්නේ සංසාරේ දිගින් දිගට විපාක දෙනවා. ඒ කියන්නේ සංසාරේ පුරාවටම විපාක හදලා දෙනවා. ඒ කියන්නේ ඉඩක් ලැබෙනකොට හැම වෙලාවකම සංසාරේ ඒක සම්පූර්ණ පින්වත් නික නිවන් දකින්න තාක් කල්ම ඒ විපාකයේ සකස් වෙනවා. ඒකට කියනවා අපරාපරිය වේදනීය කියලා. ඔය අතර අහෝසි කර්ම කියලා කොටසකුත් තියෙනවා. ඒ කියන්නේ විපාක දීමට අවකාශයක් නොලැබී ගියොත් විපාක දීමට කොහෙන්වත් වෙලාවක් හම්බුනේ නැත්නම් ඒ කර්මය අහෝසි වෙලත් යනවා. දැන් බලන්න ditta ධම්ම වේදනීය වශයෙන් හරි උපපජ්ජ වේදනීය වශයෙන් හරි අපරාපරිය වේදනීය වශයෙන් හරි අහෝසි කර්ම වශයෙන් හරි මේ කර්මීය බලපැවැත්වෙන ආකෘතිය මෝස්තරය අපිට තේරෙන්නේ නැහැ. ඒක බුදුවරුන්ටයි විශේෂ වෙන්නේ. අන්න ඒකයි මම ආයෙත් ඔබට කියන්නේ ඒ විෂය අචින්තයයි. ඒක සාමාන්‍ය කෙනෙකුට ග්‍රහණය වෙන්නේ නැහැ. එතකොට දැන් අපි හරිම ලස්සන කාරණයක් දැනගන්න ඕන. මේ කර්මයේ තියෙනවා පින්වත්නි පුරාණ කම්ම සහ නව කර්ම කියලා එකක්. එතකොට අපි දැනගන්න ඕන පුරාණ කර්මයේ මෙයයි නව කර්මයේ මෙයයි කම්ම නිරෝධයේ මෙයයි කම්ම නිරුද්ධ කරන ප්‍රතිපදාව මෙයයි කියලා කර්මයේ සම්බන්ධ තැන් හතරකදී තම තමන්ගේ දැක්ම පිරිසුදු කරගන්න ඕන.
තැන් කීයකදීද? තැන් 4කදී Tamanගේ දැක්ම පිරිසුදු කරගන්න ඕන. දැන් කම්ම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි පුරාණ කර්මය මෙයයි. මොකද්ද පුරාණ කර්මය කියන්නේ? දැන් පුරාණ කර්මය කියලා කියන්නේ ඇසට කියන වචනයක් කියනවා. කනට කියන වචනයක් කියනවා. නාසයට කියන වචනයක් කියනවා. දිවට කියන වචනයක් කියනවා. ශරීරයට කියන වචනයක් කියනවා. මනසට කියන වචනයක් කියනවා. ඒ කියන්නේ ඇස කන නාසය දිවකය මනස කියන කාරණා සකස් වෙන්නේ ඒ කාරණා ඔස්සේ අත්දකින්න ලෝකේ පුරාණ කම්ම කියනවා. එතකොට පුරාණ කර්ම කියන්නේ මොකද්ද? ඇස කන නාසය දිවකය මනස. මේ මොහොත ඇස මුල් කරගෙන ඔබ යමක් අත්දකින්නවද? කන මුල් කරගෙන යමක් අත්දකින්නවද? නාසය මුල් කරගෙන යමක් අත්දකින්නවද? දිව මුල් කරගෙන යමක් අත්දකින්නවද? ශරීරය මුල් කරගෙන යමක් අත්දකින්නවද? මනස මුල් කරගෙන යමක් අත්දකින්නවද? ඒ අත්දකින්න හැම දෙයක්ම පුරාණ කර්මයෙන් හැදිලා තියෙන්නේ. මේක ටිකක් ගැඹුරු කතාවක් වෙන්නත් පුළුවන්. එතකොට ඇහැට දකින්න සියලු දේවල් පුරාණ කර්මයට අනුව තමයි සකස් වෙලා තියෙන්නේ. සමහර අය කියනවානේ දැන් අපේ අර ගමේ කතාවෙන්ම මිනිස්සු එහෙම කියන්නේ. අනේ මම මේවා දකින්න පව් කළානේ කියලා කියනවා නේද? අර ඒතකොට ඒක ඇස්සේ තියෙනවා මේකේ ඇස්සේ පුරාණ කර්මයක් සැඟවිලා තියෙනවා කියලා. දැන් හිතන්න හොඳ ලස්සනට පින්කමක් කරනවා කියලා. මොකක් හරි බොහොම වැදගත් පින්කමක් කරනවා. එතකොට ඒක දැකලා මිනිස්සු කියනවා මේක දැනගන්න මගේ ඇස් දෙක පින් කරානේ කියලා කියනවා. දැන් ඔන්න හොඳට දැන් කාලයක් ඉන්නකොට මේ හොඳට මේ පංචස්කන්ධය ගැන, පටිච්ච සමුප්පාදය ගැන, සතර සම්ප්‍රදාන වීරිය ගැන, සතිපට්ඨානය ගැන, ඉන්ද්‍රිය ධර්ම ගැන, බොජ්ජංග ධර්ම ගැන, ආර්ය ශ්‍රැංග මාර්ගය ගැන අර නිර්මල බුද්ධ වචනයට අදාළ කතාව ඔබට අහන්න හම්බ වෙනවා. ඒ නිර්මල බුද්ධ වචනයට අදාළ කතාව ඔබට අහන්න හම්බ වෙනකොට ඔබට හිතෙනවා අනේ මේ කතාව අහගන්න මම පින් කළා නේද කියලා හිතෙනවා. අන්න බලන්න කන කියන්නේ පුරාණ කර්මයෙන් හැදිච්ච එකක්. දැන් හිතන්න දරුවෝ හොඳටම සලකන්නේ නැහැ. දරුවන්ගෙන් හරිම කෙනහිලිකම්. දරුවෝ ගහනවා, දරුවෝ බනිනවා. සමහර විට ඒ අම්මලා තාත්තලා S2 වගේ දරුවෝ හදාගෙන තියෙන්නේ. ඒක අත්දකින්නකොට දරුවෝ ඉස්සරහා අම්මලා කියනවා අනේ මේ කතාන්දර අහගන්න අපි පව් කරානේ කියලා කියනවා. ඒ ඇස්සෙත් පේනවා නිකන් කර්මයේ හැංගිලත් නොදැන හෝ එයා ඒ කියන කතාව ඇස්සේ කර්මයක සැඟවීමක් තියෙනවා කියලා. එහෙමනම් දැන් කම්ම සූත්‍රයට අනුව ඇස කන නාසය දිවකය මනස කියන ලෝකයේ ඔස්සේ අත්දකීම් තමයි පින්වත්නි පුරාණ කර්මය. ඒ අත්දකීම් තමයි පුරාණ කම්ම කියලා කියන්නේ. එහෙමනම් ඇසින් යමක් අහනවා නම්, කනට ඇසින් යමක් දකිනවා නම්, කනට යමක් ඇහෙනවා නම්, නාසයට දිවට ශරීරයට යමක් දැනෙනවා නම්, මනසට යමක් හිතෙනවා නම් මේ හැම දෙයක්ම පුරාණ කර්මයෙන් සකස් වෙච්ච දේවල්. පැරණි කර්මය කියන්නේ ඒකටයි. ඔන්න පැරණි කර්මය එයයි. ඒ නිසා පැරණි කර්මයට අනුවමයි ඇස සකස් වුනේ. පැරණි කර්මයට අනුවමයි ඇසට රූපේ මුණ ගැහෙන්නේ. පැරණි කර්මයේමයි කන කියන්නේ. පැරණි කර්මයට අනුවමයි ශබ්දය ඇහෙන්නේ. එතකොට මේ පුරාණ කර්මයේ ආධිපත්‍යයක් ඒ තුල තියෙනවා. එතකොට පුරාණ කම්ම කියන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 නම් එතකොට නව කර්ම කියන්නේ මොනවද? නව කර්ම කියලා කියන්නේ දැන් පුරාණ කර්මය ඔබ දන්නවා. නව කර්ම කියලා කියන්නේ සිත කය වචනයට කියන නමක්. එතකොට නව කර්ම කීයක් තියෙනවද? නව කර්ම කෙරෙන්නේ සිතයි කයයි වචනයයි මුල් කරගෙන මේ මොහොතෙන් යමක් ඔබ කියනවද? මේ මොහොතේ යමක් ඔබ කරනවද? මේ මොහොතේ යමක් ඔබ හිතනවද? අනේකට කියනවා නව කර්ම කියලා. අන්න පුරාණ කර්මයයි නව කර්මයයි දැන් ඔබ දන්නවා. පුරාණ කර්මයේ මෙයයි නව කර්මයේ මෙයයි. පුරාණ කර්මය කියන්නේ ඇස කන නාසය දිවකය මනස. නව කර්මය කියන්නේ සිත කය වචනේ. මොන සිත කය වචනේද? මේ මොහොතේ ඔබ සිත කය වචනේ මුල් කරගෙන යමක් කරනවා නම් ඒ හැම එකක්ම නව කර්මයක්. එතකොට දැන් නව කර්මයක් දන්න. හොඳයි කම්ම නිරෝධය කියන්නේ මොකද්ද? කර්මයේ නිරෝධය කියලා කියන්නේ ස්පර්ශයේ නිරුද්ධ වෙනකොට පින්වත්නි කර්මයේ නිරුද්ධ වෙනවා. ස්පර්ශයේ නිරුද්ධ වුණොත් කර්මයේ නිරුද්ධයි. එතකොට කර්මයේ නිරුද්ධය කියන්නේ මොකද්ද? පස්ස නිරෝධය. දැන් ස්පර්ශයේ තියෙන චක්කු සම්පස්සේ. ස්පර්ශය කියන්නේ ඇසයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වීම. කනයි ශබ්දයයි කනේ විඥානයයි තුන එකතු වීම. නාසයයි ගඳ සුවඳයි නාසයේ විඥානයේ නම් වූ ජීව ගාන විඥානයයි කියන තුන එකතු වීම. දිවයි රසයයි දිවේ විඥානයයි නම් වූ තුන එකතු වීම. ඊට පස්සේ ශරීරයයි පහසයි කයයි පහසයි කයේ විඥානයේ නම් වූ කාය විඥානයයි තුන එකතු වීම.
මනසයි අරමුණුයි මනෝ විඥානයයි තුන එකතු වීම. මේ තුන එකතු වෙච්ච එකට කියනවා ස්පර්ශය කියලා. එතකොට ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන තමයි පින්වත්නි මේ කර්මය සකස් වෙන්නේ. එතකොට ස්පර්ශය නිරුද්ධ වෙනකොට කර්මය නිරුද්ධ වෙනවා. එතකොට අපිට තේරෙනවා දැන් නව කර්ම කියන නව කර්මී කිව්වේ මොකද්ද? මේ සිත කය වචනය කියන තිදොර මුල් කරගෙන කරන දේවල් නව කර්ම කිව්වනේ. එතකොට මේ නව කර්මයක් කරන හැම වෙලාවකම ස්පර්ශ වීමක් නිසාමයි නව කර්මයක් සකස් වෙලා තියෙන්නේ. එතකොට ස්පර්ශ වුනේ නැත්තම් නව කර්ම කියලා එකක් පින්වත්නි කවදාවත් සකස් වෙන්න විදිහක් නැහැ. නව කර්ම කියන ස්වභාවය සකස් වෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්මයි. එතකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් නව කර්ම හැදෙන විදිහ අපි බලමු. එතකොට චක්කු සම්පස්සයෙන් උපදිනවා විඳීමක්. චක්කු සම්පස්සජා වේදනා කියලා එකට කියන්නේ නේ. සෝත සම්පස්සයෙන් උපදිනවා වේදනාව. ඒකට කියන සෝත සම්පස්සජා වේදනා කියලා. ඒ කියන්නේ කනට ශබ්දයක් ඇහෙනවා. ඊට පස්සේ මානසිකාර ප්‍රත්‍යයෙන් විඥානයත් පහළ වෙනවා. ඒ තුනම එකතු වීම නිසා ස්පර්ශය කියලා කියනවා. ඒ තුන එකතු වෙන ස්පර්ශයේ නිසා පින්වත්නි විඳීමක් හට ගන්නවා. වේදනාවක් හට ගන්නවා. ඒකට කියනවා සෝත සම්පස්සජා වේදනා. ගාන සම්පස්සජා වේදනා. જીවහා සම්පස්සජා වේදනා. ස්පර්ශ ප්‍රත්‍ය කරගෙන දිවේ වේදනාවක් හට ගන්නවා. ඒක සැප වේදනාවක්ද විය හැක, දුක් වේදනාවක්ද විය හැක, මධ්‍යස්ථ විඳීමක්ද වෙන්න පුළුවන්. එතකොට මේ විඳීම නිසා පින්වත්නි ඒ වේදනාව මුල් කරගෙන විඳීමට අදාළව සිතුවිලි ටිකක් හිතේ පහළ වෙනව නේද? ඇහෙන් දකින රූපය මුල් කරගෙන රූපේ ඇසුරු කරගෙන රූපේ අඳුනා ගැනීම තුළ රූපේ අඳුනා ගැනීම තුළ ඇතිවෙච්ච වේදනාව තුළ මනසේ සිතුවිලි ටිකක් ඇති වෙනව නේද? ඒ මනසේ සිතුවිල්ලට අපි මොකද්ද කියන්නේ? අපි ඒකට කියනවා රූප සංචේතනා කියලා. රූප සංචේතනා කියනවා. කනයි ශබ්දයයි කනේ විඥානයයි තුන එකතු වීම ස්පර්ශය. ස්පර්ශ ප්‍රත්‍යයෙන් විඳීමක් හට ගන්නවා. විඳීම ප්‍රත්‍ය කරගෙන සෝත කන මුල් කරගෙන ඇති වෙනවා පින්වත්නි ශබ්ද සංචේතන. ශබ්දේ නිසා සිතුවිලි ටිකක් ඇති වෙනවා. අන්නේ ශබ්ද සංචේතනා කියන එක තමයි කර්මය. රූප සංචේතනා කියන ස්වභාවය තමයි කර්මය. මොකද චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියලානේ කියන්නේ. චේතනාවමයි කර්මයනේ. එතකොට රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා ආදී වශයෙන් ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 මැදිහත් වෙලා ඒ වගේම රූප ශබ්ද ඒ කියන්නේ අභ්‍යන්තර ආයතන 6යි බාහිර ආයතන 6යි දෙක එකතු වෙලා චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන විඥානස්කන්ධයත් මැදිහත් වෙලා මේ තුන එකතු වෙන එක ස්පර්ශය. දැන් බලන්න ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන මේ කර්ම සකස් වෙන විදිහයි මම මේ ඔබට කියන්නේ. එතකොට ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන ඇති වෙන මේ ස්පර්ශය නිසා විඳිනවා. විඳීම් නිසා පින්වත්නි මේ වේදනාව මුල් කරගෙන චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, જીවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා මුල් කරගෙන රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා ආදී වශයෙන් සංචේතනා ටිකක් පහළ වෙනවානේ. චෛතසික ධර්ම ටිකක්. අන්න ඒක තමයි මේ කර්මය කියලා කියන්නේ. රූප සංචේතනා. ඒ සංචේතනාවම තමයි පින්වත්නි කර්මය කියලා කියන්නේ. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. එතකොට එහෙමනම් මේ කර්මයට හේතුව මොකක්ද? අන්න හරි අපි ඉස්සල්ලා කිව්වනේ කම්ම සූත්‍රයේ මේ පැහැදිලි කරානේ චක්කු සම්පස්සයෙන් තමයි මේ කර්මය නිරුද්ධ වෙන්නේ කියලා. චක්කු සම්පස්සයෙන් නැත්තම් කර්මය නිරුද්ධයි කියලා. එහෙනම් ස්පර්ශ ප්‍රත්‍යයෙන්ම නේද පින්වත්නි කර්මය සකස් වුනේ? ස්පර්ශේ නැත්තම් කර්මය නිරුද්ධ වෙනවා. ඒකයි අපි මේ දේශනාවේ මතක් කරේ පුරාණ කර්මයේ මෙයයි, නව කර්මයේ මෙයයි. එතකොට ඒ සංචේතනාවලට අනුව තමයි පින්වත්නි සිතකය වචනේ මුල් කරගෙන යා නව කර්ම රැස් කරන්නේ. එයායි සංචේතනාවලට අනුවම තමයි නව කර්ම රැස් කරගන්නේ.
එතකොට රූප සංචේතනා, ශබ්ද සංචේතනා, රූපේ නිසා ඇති වෙන චිත්තචෛතසික ධර්ම, ශබ්දේ නිසා ඇති වෙන චිත්තචෛතසික ධර්ම, ගන්ධ සුවඳ නිසා ඇති වෙන චිත්තචෛතසික ධර්ම, රස නිසා ඇති වෙන චිත්තචෛතසික ධර්ම, පහස නිසා ඇති වෙන චිත්තචෛතසික ධර්ම, මනස නිසා ඇති වෙන චිත්තචෛතසික ධර්ම. මෙන්න මේ චිත්තචෛතසික ධර්ම නිසා ඒවට කියනවා සංචේතනා කියලා. අනේ සංචේතනාවමයි කර්මය කියලා කියන්නේ. ඒ සංචේතනාවට අනුව තමයි කර්ම රැස් වෙන්නේ. එහෙමනම් ඒ සිතුවිලි වලට අනුව චිත්තචෛතසික ධර්මයට අනුව තමයි එයා කයෙන් වැඩ කරන්නේ, වචනයෙන් කතා කරන්නේ, මනසින් මේ සිදුවෙන සියලු ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ. නව කර්මී කිව්ව මොකද්ද? පුරාණ කර්මී ඇස කන නාසය දිව කය මනස, නව කර්මී කිව්වේ සිත කය වචනය තුන. එවන නව කර්ම කරන්නේ සංචේතනා නිසා. රූප සංචේතනා, ශබ්ද සංචේතනා ආදී සංචේතනා නිසාමයි පුද්ගලයා නව කර්මයක් කරන්නේ. දැන් තේරෙනව නේද ස්පර්ශ ප්‍රත්‍යයෙන් කර්ම කරනවා කියලා. ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට කර්ම නිරුද්ධ වෙනවා කියලාත් එයා දැනගන්නවා. දැන් බලන්න කර්මයේ දැනගත්ත මොකද්ද? පුරාණ කර්මයේ, නව කර්මයේ කියලා එකක් තියෙනවා. කර්මයට හේතුව දැනගත්ත මොකද්ද? කර්මයට හේතුව ස්පර්ශයමයි කර්මයට හේතුව. අවිද්‍යාව නිසා ස්පර්ශ වෙනකොට කර්ම රැස් වෙනවා. එතකොට කර්ම නිරෝධය කිව්වේ ස්පර්ශයෙන් නිරුද්ධ වුණොත් කර්මයේ නිරුද්ධ වෙලා යනවා. කම්ම නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා එක්කත් අවබෝධ කරන්න ඕන. මොකද්ද කර්ම නිරුද්ධ කරන ප්‍රතිපදාව? කර්ම නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය ශ්‍රාංගික මාර්ගය. එතකොට කම්ම සූත්‍රයේ අතීත කර්මයයි අනාගත කර්මයයි ස්පර්ශයේ නිරුද්ධ වෙනකොට කර්මයේ නිරුද්ධ වෙනවයි. ඒක නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය ශ්‍රාංගික මාර්ගයයි කියලා යා දැනගන්නවා. එතකොට ඔන්න ඔය කර්මයේ සම්බන්ධව දැනගන්න ක්‍රියාවලිය දැන ගැනීම තුළම යා සම්මාදිට්ඨිය උපදවාගෙන ඒ දැක්මට අනුව කල්පනා කරනවා. ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගයේම වැඩෙනවා. එතකොට කර්මයේ නිරුද්ධ වෙලා යනවා. එතකොට සම්මාදිට්ඨිය හදාගන්න, සම්මාදිට්ඨිය හදා ගැනීම තුළම යා කර්මයේ ගැන ගැඹුරු අවබෝධයක් තියෙනවා යාට. ඊට පස්සේ අවබෝධය තුළම තමයි එයා ඊට පස්සේ ඊට අනුව කල්පනා කරනවා. ඊට පස්සේ ඒක සම්මා කම්මන්ත, ඊට අනුව යා කතා කරනවා. සම්මා වාචා, ඊට අනුව ආජීවයේ පිරිසුදුයි. සම්මා ආජීව, ඊට අනුව එයාගේ සම්පූර්ණ කම්මන්ත හැදෙනවා. සම්මා කම්මන්ත, ඊට අනුව එයා සිහිය පවත්වනවා. සම්මා සති, ඊට අනුව කුසල් සිත එකඟතාවයේ පවත්වනවා. සම්මා සමාධි. ඔන්න ඔය විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණේ කරමින් කර්මයේ නිරුද්ධ කරන ප්‍රතිපදාවට යා බැස ගන්නවා. දැන් ඒ වගේම තමයි අපි දැනගන්න ඕන මේ කර්මයේ සම්බන්ධ විපාක දෙන කෘත්‍ය විදියටත් හතර ආකාරයක් තියෙනවා. දැන් අපි මුලින් කිව්වනේ ආචින්න කර්මාදී කර්මයේ මේ සම්පූර්ණයෙන්ම ditta ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය, හෝසි වශයෙන් මේ කර්මයේ විපාක දෙන විදිහ ගැන මුලින් කතා කළානේ. එතකොට අපි දැන් ඊළඟට දැනගන්න ඕන දෙයක් තමයි කර්මයේ ඇත්තට මේ කර්මය ගැන අපි කොච්චර කතා කළත් මේක අපිට සම්පූර්ණයෙන් විශේෂ වෙන්නේ නැහැ. මේ කියන්නේ මේ කර්මය ගැන බුද්ධ ශ්‍රාවකයෙක් අවබෝධයක් හදා ගන්න ඕන, සම්පූර්ණයෙන් සසර දුක හමාර කර ගන්නවා නම්. එතකොට එයා දැනගන්න ඕන විපාක කෘත්‍ය අනුවත් කර්මය හතර ආකාරයි. මොනව අනුවද? විපාක කෘත්‍ය අනුව. මොනවද විපාක කෘත්‍ය අනුව කර්මය හතර ආකාර වෙන්නේ? ජනක කර්ම තියෙනවා, උපස්තම්භක කර්ම තියෙනවා, උපපීඩක කර්ම තියෙනවා, උපඝාතක කර්ම තියෙනවා. මේ තමයි කර්මයේ කෘත්‍ය පින්වත්නි. මේවා අපිට ඉස්සරහට වෙනම කතා කරගන්න පුළුවන් වුණොත් අපි කවදා හරි කතා කරගමු. නමුත් දැනගන්න කර්මයේ කෘත්‍ය හතරක් තියෙනවා. මොනවාද? ජනක කර්ම, උපස්තම්භක කර්ම, උපපීඩක කර්ම, උපඝාතක කර්ම කියලා. මොනවද මේ ජනක කර්ම කියලා කියන්නේ? මෙතන ජනක කර්ම කියලා කියන්නේ පින්වත්නි ප්‍රතිසන්දිය ලබා දිය හැකි කර්ම විශේෂයට කියනවා. මේක හරිම සංකීර්ණයි. නමුත් මේ වචන මාත්‍රේ හරි මතක තියාගන්න. මේ ගැන කවදා හරි ඔබට අවබෝධයක් හදාගන්න පුළුවන් වෙයි. ජනක කර්ම කියලා කියන්නේ ප්‍රතිසන්දිය ලබා දෙන කර්ම විශේෂයක් තියෙනවා. ඒ ජනක කර්මයේ තමයි ප්‍රතිසන්දියක් ලබා දෙන්නේ. ඊට පස්සේ උපස්තම්භක කර්ම. ඒතර ඉපදීමට අනුව ඒ කියන්නේ පින්වත්නි ප්‍රතිසන්දියට අනුව සැප හෝ දුක ජීවිතයේ තීරණය වෙන්නේ කර්ම විශේෂය තමයි උපස්තම්භක කියලා කියන්නේ. ඊට පස්සේ උපපීඩක කියලා කියන්නේ ඒ කියන්නේ කුසල කර්මයට අනුව එයා සැප දුක් විඳිනවනේ. අනේ සැපට හෝ දුකට බාධා පමුණුවන කර්මය තමයි උපපීඩක කර්ම කියලා කියන්නේ.
ඒක කුසල් පක්ෂයේත් වෙන්න පුළුවන්. ඒක පින් පක්ෂයේත් වෙන්න පුළුවන්, පව් පක්ෂයේත් වෙන්න පුළුවන්. කුසල අකුසල් දෙපක්ෂයේට මේක වෙන්න පුළුවන්. කුසලේ නිසා යම් සැපයක් විඳිනවා නම්, අකුසලේ නිසා දුකක් විඳිනවා නම් අන්න ඒකට බාධාවක් පමුණවන්න පුළුවන් කර්ම විශේෂය තමයි උපපීඩක කියලා කියන්නේ. ඊට පස්සේ උපඝාතක කියලා කියන්නේ දැන් උපතට අනුව ලබන්න පුළුවන් සැප දුක නැති කරන කර්ම විශේෂය තමයි උපපීඩක කියලා කියන්නේ. උපඝාතක කියලා කියන්නේ. එතකොට මේක තමයි කර්මයේ කෘත්‍ය. කර්මයට අනුව කෘත්‍යයක් තියෙනවා. එතකොට මේ කෘත්‍යයක් දැනගන්න ඕන. ජනක කර්ම තියෙනවා. ජනක කර්ම කියන්නේ ප්‍රතිසන්දිය ලබා දෙන කර්ම විශේෂය. ඊට පස්සේ උපස්තම්භක කර්ම තියෙනවා. උපතට අනුව සැප දුක තීරණය වෙන උපස්තම්භයට අනුව. ඊට පස්සේ පින්වත්නි උපපීඩක කියලා කියනවා. ඒ කියන්නේ සැප හෝ දුක් විඳීමට Tamanගේ ජීවිතේ බාධා පමුණුවන කර්ම විශේෂයක් තියෙනවා. ඒ වගේම උපඝාතක උපතට අනුව ලැබිය හැකි දුක සැප සම්පූර්ණ ඒ කියන්නේ නැති කරලා දාන කර්ම විශේෂයකුත් තියෙනවා. එතකොට මේ කර්මයක තමයි කර්මයේ කෘත්‍ය පින්වත්නි. ඒ වගේම අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි දැන් මේ කර්මයේ විපාක දෙන විදිහ අපිට හරියටම තේරෙන්නේ නැහැ පින්වත්නි. මොකද බුද්ධ කාලේ සමහර අය හිටියා ඒ අයගේ ජීවිතය තුළ මේ කර්මයේ විපාක දුන්න ආකෘතිය හොයන්න බෑ. දැන් මම උදාහරණයක් කියන්නම්. එක පසේ බුදුරජාණන් වහන්සේ නමක් තංගරසිකී කියලා උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට දැන් මම ඒකට වර්තමාන කතාව ඉස්සෙල්ලා කියන්නම්. ඒකට තවත් තේරෙයි. එක මිනිස්සෙක් මේ බොහොම ඇඟ පුරාම කුෂ්ඨ හැදිලා ලොකු සැරව ගෙඩිය ඇවිල්ලා ඇඟ පැසවලා ඒ මිනිස්සයාගේ. ඉතින් ලොකු විශාල සැරව ගෙඩිය ඇඟ පුරාම සැරව ගෙඩිය ඇවිල්ලා මුළු ඇඟම පැසවලා. ඉතින් එයා මේ සුප්ප බුද්ධ කුෂ්ටි කියලා ප්‍රසිද්ධ වුණා. එතකොට එයාගේ අතීත කතාවේ අදාළ කාරණයක් මම මේ කියන්නේ. එතකොට එයා දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට එනවා ධර්මය අහන්න. බුදුරජාණන් වහන්සේ ළඟට එන්නේ අතරම ධර්මය අහන්නත් නෙමෙයි මේ මිනිස්සු මේ කෑම හොයාගෙන ආවා කියලා තියෙන්නේ. එතකොට කෑම හොයාගෙන ඇවිල්ලා දැන් මිනිස්සු වට වෙලා ඉන්නවා කෑම බෙදෙන පාටක් නැහැ. නමුත් ඉතින් බණ කියනවනේ කමක් නැහැ ඔන්න ඔය වාඩි වෙනවා බණ ටිකක්වත් අහලා යනවා කියලා මේ මිනිහා එක පැත්තකින් වාඩි වුණා. වාඩි වුණාම භාග්‍යවතුන් වහන්සේ දැක්ක මෙයාට හොඳ විදර්ශනා ඥානයක් තියෙනවා. සෝතාපන්න වෙන්න කුසලතාවයක් තියෙනවා. දැන් මේ භාග්‍යවතුන් වහන්සේ යාටම හරියන්න බණ කියලා තියෙනවා. ඒ බණ ඉවර වෙනකොට මේ මනුස්සයා සෝතාපන්න වුණා. දැන් ඇඟ පුරාම කුෂ්ඨ හැදිලා සැරව ගලනවා පැසවලා බොහොම අපහසුයෙන් ඉන්න මිනිස්සෙක්. දැන් එයා සෝතාපන්නයි. ඉතින් නැගිටලා බොහෝම ජීවිතේ පූජාවෙන් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා මේ මිනිස්සයා දැන් නැගිටලා ගියා. ඒතර ධම්සභාවේ ഘോഷාවක් ඇති වුණා. දැන් අපි මෙච්චර ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරනවා, වීරිය කරනවා. නමුත් අපිට මේ ධර්මයේ තේරෙන්නේ නැහැ. දැන් අපි සමහරට අවුරුදු ගණන් මේ බණ භාවනා කරනවා, භාග්‍යවතුන් වහන්සේ කියන විදියට හිත හුරු කරන්න හදනවා. අපිට නෑ. නමුත් මේ මිනිහා මේ කෑම හොයාගෙන ආපු මිනිහෙක්. දැන් ආවේ නිවන් දකින්න අදහසින් නෙමෙයි මේ බත් ටිකක් හොයාගෙන ආපු ගමනක් තියෙන යාට. නමුත් ඇවිල්ලා වාඩි වුණා කෑම බෙදනවා ඇති කියලා හිතාගෙන දැන් මෙයා සෝතාපන්න වුණා. ඉතින් මේක හරි පුදුමයිනේ කියලා එක භික්ෂුවක් නැගිටලා සිවුර ඒකාංශ කරලා බුදුරජාණන් වහන්සේට වැඳලා කියනවා ස්වාමීනි හරි පුදුමයි මේ කුෂ්ඨ රෝගියා මේ හරි අමුතුයි. මොකද හේතුව තමයි යා බොහොම ප්‍රඥාවන්ත මිනිසෙක්. එහෙම නැත්නම් මේක දේශනාවකින් මේ වැඩේ කරගන්න විදියක් නැහැ. ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා අපි කොච්චර ධර්මය අහනවද? නමුත් අපි හැමෝටම එකම වගේ ප්‍රඥාවක් නැහැ. අපිට මේ ධර්මය අවබෝධ කර ගැනීම ඉතාම දුෂ්කරයි. මුලත් සුන්දර, මැදත් සුන්දර, අගත් සුන්දර, අතිශය සුන්දර ධර්මය ඔබ වහන්සේ අපට දේශනා කරනවා. නමුත් අපට ඒක අවබෝධ වෙන්නේ නෑ. ඒ අවබෝධ වීමේ විවිධත්වයක් තියෙනවා. නමුත් මේ මිනිහා අවබෝධයට ආපු මිනිසෙක් නෙවෙයි. නමුත් මේ මිනිස්යාගේ ස්වාමීනි ඇඟ පුරාම කුෂ්ඨ හැදිලා. ඇඟ පුරාම කුෂ්ඨ හැදිලා. මේකට හේතුව මොකක්ද කියලා අහද්දි භාග්‍යවතුන් වහන්සේ අතීත කතාවක් කියනවා. උන්වහන්සේ මතක් කරන අතීතයේ මේ මිනිස්සයා මේ තංගරසිකී කියලා පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉන්න කාලේ උපන්නලු. හැබැයි ඒ කාලේ බොහොම හොඳට සල්ලි භාගෙ එහෙම තිබ්බ මිනිහෙක් කියනවා. හොඳට ධනෙ තිබ්බලු. හොඳ ආර්ථික හයියක් තිබ්බලු. ඉතින් විශාල ආර්ථික ශක්තියක් තිබුණු මිනිස්සෙක් මේ මිනිස්සයා. ඉතින් හොඳ ආර්ථිකයකුත් තිබුණා. ඉතින් මේ බොහොම තේජවන්ත මිනිස්සෙක් බලයක් තිබුණා. විශාල පිරිසක් මොහුගේ මාලිගාවේ වැඩ කරලා තියෙනවා. ඉතින් අර පසේ බුදුරජාණන් වහන්සේ මැටි පාත්‍රයකුත් අරගෙන බොහෝම සංවර ගමනින් පාත්‍ර සිවුරු දරාගෙන හොඳට ඇඟ පුරාම පොරෝගෙන පිණ්ඩපාතේ වඩිනවලු. මැටි පාත්‍රයකුත් අතේ තියන. දැන් මෙයා සංඝයා ගැන, බුද්ධ ශ්‍රාවකයන් ගැන, බුදු සසුනක් ගැන, ධර්ම අවබෝධයක් ගැන, සත්‍ය අවබෝධයක් ගැන, කුසල් ගවේෂණයක් ගැන මොකක්වත් දන්න මිනිහෙක් නෙමෙයි.
දැන් මෙයා යන ගමන් නිකන් දැන් ඉස්සරහට යනවා. එතකොට අර පසේ බුදුරජාණන් වහන්සේත් මේ පැත්තටම එනවා. එනකොට එමීට කරත්තෙන් අතර කළා. දැන් බලන්න කිසි හේතුවක් නැහැ උන්වහන්සේට මෙහෙම නිඳා කරන්න. මේ මිනිස්යාට කිසිම සාධාරණ හේතුවක් තිබුණේ නැහැ. අපිත් එහෙමයි අර සමහර වෙලාවට අපි කියන කරන දේවල් වලට සාධාරණ හේතු නැහැ. ඔහේ කියවනවා. අපේ තියෙන වාචාලකමට අපේ තියෙන මේ නොදන්නාකමට ඔහේ කියවන අපි හේතුවක් හිවිල්ලක් බැලිලක් මොකුත් නැහැ. ඉතින් මෙයා කරත්තේ නතර කරලා අර රියදුරාගේ පැත්තටත් ඔළුව දාලා කිව්වලු අර පසේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා මේ මිනිහා ඇඟ පුරාම පොරෝගෙන යන්නේ කුෂ්ඨ රෝගියෙක්ද කොහෙද කියලා කිව්වලු. ඉතින් අර වැඩක් නැහැ මේ කතාව. එයාට අදාළ කතාවක් නෙමෙයි මේ කිව්වේ. අනවශ්‍ය කතාවකට පැටළුනේ. මේ කතාව උහුට කිසිම අදාළකමක් තියෙන කතාවක් නෙමෙයි. නිකන් ඔළුව දාලා කිව්වලු දැන් කරත්තේ නතර කරන්න ඕනත් නැහනේ. ඉතින් ඒ සමහර ඒවා අපි අර අපේ තියෙන සිහිය නැති වුණාට පස්සේ අපි හරියට ඒකයි මේ බුද්ධ ශාසනයක් නැති කාලේ මිනිස්සු ඉතින් අකුසල් වලම බැහැගෙන අකුසල් නැමැති මඩ ගොඩේම läගගෙන ඉන්නවා කියන්නේ ඒකයි. මෙයා නිකන් ඔළුව දාලා කිව්වලු මේ කුෂ්ඨ රෝගීද්ද කොහෙද ඒක තමයි ඔය ඇඟ පුරාම වහගෙන යන්නේ කියලා. පින්වත්නි එකම වචනයයි ඒ වචනේ සෑහෙන කාලයක් විපාක දුන්නලු උපන් ආත්මවලදී කුෂ්ඨ රෝගීෙක් වෙලාලු උපන්නේ. දැන් බලන්න මේකේ තියෙන මහා පුදුමාකාර දෙයක් තියෙනවා. ඒ තමයි මෙයා කියපු එකම වචනේද මේ පින්වත්නි. එකම වචනේ නෙමෙයි. මෙයා කීයක් වචන කියන්නේ නැද්ද? ඒ ඔක්කොම වචන පරයා එක වචනයක් විපාක දෙන විදිය බලන්න. ඒකයි මම කිව්වේ මේ කර්මයේ විපාක දෙන විදිය හිතන්න බෑ කියලා. ඒක සාමාන්‍ය කෙනෙකුට ග්‍රහණය කරගන්න බෑ පින්වත්නි. විපාක දෙන විදිහක් විපාක දෙන තැනක් හොයන්න බෑ. ඒකයි අර අචින්ත්‍ය සූත්‍රයේ අපි මතක් කළේ බුදුවරුන්ටමයි විශේෂ වෙන්නේ. සාමාන්‍ය මිනිහෙක් හිතලා ඉවර කරනවා කිව්වොත් අනිවාර්යෙන් පිස්සු වැටිලා නවතින්නේ. හිතන්න බෑ මේක. හැබැයි අපි මේ ගැන යම් දල අදහසක් ඇති කරගන්න ඕන නිසායි අද අපි මේ කර්මය ගැන යම් කාරණා ටිකක් කිව්වේ. හැබැයි මේවා ගැන අපිට විස්තර කර ඇත්තටම උපඝාතක කියන්නේ මොනවද? උපපීඩක කියන්නේ මොනවද? උපස්තම්භක කියන්නේ මොනවද? ජනක කියන්නේ මොනවද කියලා මේවා වෙන වෙනම තෝරගන්න පුළුවන් නම් අපිට වඩාත් වැදගත්. නමුත් අපිට මේ පොදු අදහසක් ගමුකෝ අපි කර්මයේ සම්බන්ධව. ඒ නිසායි අපි මේ කතාව අද ඔබට කියන්නේ. ඒ නිසා පින්වත්නි මතක තියාගන්න ඔබේ දායාදේම කර්මයේ තමයි. ඔබේ උත්පත්ති ස්ථානයත් කර්මයේ තමයි. මොකද අපි දන්නවනේ දැන් භවපච්චයා ජාතිනි විපාක පිණිස කර්මයේ හැදුනට පස්සේ විපාක පිණිස කර්ම සකස් වීමට අනුවමනි ජාතිය පහළ වෙන්නේ පින්වත්නි. ඒතර අපිට තේරෙනවා උත්පත්ති ස්ථානයත් කර්මයේම තමයි. එතකොට කම්ම යෝනි කිව්වේ යෝනි කියන්නේ උත්පත්ති ස්ථානයේනේ. එතකොට කර්මයේම තමයි උත්පත්ති ස්ථානේ. ඥාතිවරයා විදියටත් මේන් උඹේ දායාදේ කියලා ඔබට හම්බෙන පොට්ටනිය කර්මයේම තමයි. ඒතොර ඊට වඩා ඔබට මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. අන්න ඒ නිසායි අපි හැම කෙනෙක්ම මේ පිළිබඳ යම් අදහසක් යම් අවබෝධයක් හදාගන්න අවශ්‍ය වෙන්නේ. දැන් පින්වත්නි මේ කර්මය කියන ස්වභාවය ගැන යම් අදහසක් ගන්නවා නම් දැන් අපි අර ඉස්සල්ලා කියපු කතාවම බලන්න. දැන් එයා කොච්චර හොඳ වචනක් කියන්නේ නැද්ද? කොච්චර උදව් කරන්නේ නැද්ද? හැබැයි ඒ ඔක්කොම පරයා එක වචනයක් විපාක දිදී පස්සෙන් එන විදිහ බලන්න. ඒක හරි පුදුමයි පින්වත්නි. දැන් මේ කර්ම බලපෑම තිබුණත් පින්වත්නි නව කර්ම වලින් ඒ කියන්නේ කර්මී බලපෑමක් තියෙනවා පුරාණ කර්මේ. නව කර්ම වලින් පරිසර සාධක මගින් මේ කර්ම ශක්තිය පාදා ගන්න වෙනස් කරගන්න පුළුවන් හැකි අවස්ථාවක් තියෙනවා. ඒක කියන්නේ නව කර්ම පුරාණ කර්මයේ සකස් වෙලා තියෙනවා. නමුත් නව කර්ම වලින් පරිසර සාධක වලින් මේ කර්මයේ යම් තාක් දුරට ශක්තිය මේ කර්ම ශක්තිය පාදා ගන්න, කර්ම ශක්තිය වෙනස් කරගන්න, ඒ කියන්නේ කුසල ශක්තියක් පාදා ගන්න, වෙනස් කරගන්න පුළුවන් අවස්ථාත් 4ක් තියෙනවා. මොනවාද ඒවා? ඒවට කියනවා ගති. ඒවා විපත්ති විදියටත් තියෙනවා, සම්පatti විදියටත් තියෙනවා. ගති සම්පatti, උපදි සම්පatti, කාල සම්පatti, ප්‍රයෝග සම්පatti කියලා. ඒතර මෙන්න මේ 4ත් වැදගත්. දැන් ගති සම්පatti මේකේ විපත්ති තියෙනවා. ගති විපත්ති, උපදි විපත්ති, කාල විපත්ති, ප්‍රයෝග විපත්ති කියලා. කුසල් පක්ෂයේ සම්පatti, අකුසල් පක්ෂයේ විපත්ති. මේක ඒක තම තමන් ගලපලා තේරුම් ගන්න. දැන් ගති සම්පත්තිය කියන්නේ මොකද්ද? එතකොට උපදින ස්ථානයේ අනුව උසස් බව තීරණය වෙනවා. මෙතන ගති සම්පත්තිය කිව්වේ ඒකයි. උපදින ස්ථානයේ අනුව උසස් බව තීරණය වෙනවා. ඊට පස්සේ කියන උපදි සම්පatti. මොකක්ද උපදි සම්පatti කියලා කියන්නේ?
උදාහරණයක් විදිහට රූප ස්වභාවය අනුව පින්වත්නි මේ එයාගේ කර්ම ශක්තිය යම් තාක් දුරට වෙනස් කරන්න පුළුවන්. ඒ රූප සම්පත්තිය වගේ දේවල් අනුව. කාල සම්පatti කියන්නේ උපදින කාලය අනුවත් පින්වත්නි අර තිබුණු කර්මයේ බලවත් වීම හෝ දුර්වල වීම තීරණය වෙන්නේ යම් තාක් බලපෑමක් යම් තාක් මැදිහත් වීමක් වෙන්න පුළුවන්. ඒකට කියන්නේ කාල සම්පatti කියලා. දැන් උදාහරණයක් විදියට දැන් කාල විපත්තිය පැත්තට අපි කතා කරමු. දැන් හොඳට දන් දීලා බොහෝම සැප විපාක ලබන්න ආයු වර්ණ සැප බල පඤ්ඤා කියන ඒවා ලබන්න එයාට බොහෝම හොඳට කුසලතාවයකුත් තියෙනවා. ඒ කියන්නේ හොඳට පිනකුත් වැඩිලා තියෙනවා. ඒ කියන්නේ පුණ්‍ය ශක්තියකුත් කර්ම ශක්තියකුත් එයාට තියෙනවා. දැන් මෙතන කාල විපත්ති ගැන අපි කතා කරන්නේ. එතකොට ඔන්න දුර්භීක්ෂ කාලයක් එනවා. ඒ දුර්භීක්ෂ කාලය නිසා අර මේ ලැබෙන්න තිබ්බ කර්ම ශක්තිය නිසා මුණ ගැහෙන්න තිබ්බ සම්පත්තිය දුර්වල වෙලා යනවා. ඒකට කියන්නේ කාල විපත්ති කියලා. දැන් තේරෙනව නේද ඔබට මං කියපු එක? ගති සම්පatti, උපදි සම්පatti, කාල සම්පatti. එතකොට කාල විපත්ති කියන එක තමයි ඔය කිව්වේ. කියන්නේ හොඳටම සම්පත් ලබන්න තරම් කර්ම ශක්තියක් තියෙනවා. Tamanගේ ගොඩ නැගිච්ච කර්ම ශක්තියක් තියෙනවා. හැබැයි කාල විපත්තියක් බලපාන ඕන දුර්භීක්ෂයක් එනවා. ඒතර දුර්භීක්ෂයක් ආවම පොදුවෙන් දැන් අර නියාම ධර්ම වල බලපෑම් තියෙනවනේ. චිත්ත නියාම, බීජ නියාම, අපි ඔය කතා කරන නියාම ධර්ම ටික තියෙන්නේ. උතු නියාම, ඍතු බලපානවා. ඒ කියන්නේ උද්භිත විද්‍යාත්මක සාධක බලපානවා. ඊට පස්සේ චිත්ත නියාම, මනෝ විද්‍යාත්මක සාධක බලපාන්න පුළුවන්. බීජ නියාම, ජීව විද්‍යාත්මක සාධක බලපාන්න පුළුවන්. ධම්ම නියාම, ඒ කියන්නේ ආචාර විද්‍යාත්මක කාරණා බලපාන්න පුළුවන්. කම්ම නියාම එක පැත්තකින්. ඊට පස්සේ මේ කාරණා අනුව බැලුවට පස්සේ පහයිනේ නියාම ධර්ම. ඒ පහට අනුව බැලුවාම 100ට බෙදුවට පස්සේ 120ක විතර ආධිපත්‍යයක් හැම එකම ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් විදියට සියල්ලම ඍතු බලපෑම නිසා නෙමෙයි. දැන් අපි උදාහරණයක්ම ගමු. දැන් වැස්සට තෙමුණාම සෙම්ප්‍රතිශාව හැදෙනවා. ඒවා කර්මී නෙමෙයි. වැස්සට තෙමුණ නිසායි ඒක වෙලා තියෙන්නේ. වැරදිබට බර ඉස්සුවාම කොන්දේ අමාරු වෙනවා. ඒවා අපි දැන් මේ කිවිසුමක් ගියත් කර්මයට බාර දෙන්න තැනකනේ අපි ඉන්නේ. ඒ කියන්නේ කිවිසුමක් ගියත් අපි හිතනවා මේන් උඹේ කර්මය කියලා. එහෙම එකක් නැහැ පින්වත්නි. කිවිසුමක් ගියත් කර්මයට බාර දෙන්න බෑ. දැන් වැරදිවට බර ඉස්සුවාම කොන්දේ අමාරුව හැදෙනවා. එතකොට එයා වැරදිවට බර ඉස්සීම නිසා තමයි කොන්දේ අමාරුව හැදිලා තියෙන්නේ. ඒවා කර්මයේම නෙමෙයි. හැබැයි ඒ වගේ අස්සෙත් 120ක විතර කර්මීය ආධිපත්‍යයක් තියෙන්න බැරි කමක් නැහැ. ඒක 120ද 130ද 105ද කියන එක අපිට ගණනය කරගන්න තේරෙන්නේ නැහැ. ඒ ධාරිතාවේ බුදු කෙනෙකුට විතරයි විශේෂ වෙන්නේ. එහෙමනම් මේ කර්ම න්‍යායට අනුව කාල විපත්තිය බලපෑවොත් හොඳටම සම්පත් ලබන්නම පින තිබුණත් සම්පත් භුක්ති විඳින්නම පින තිබුණත් පින්වත්නි දුර්භීක්ෂය වගේ කාලයක් ආවොත් එහෙම ඒකෙන් අර තියෙන සම්පත්තිය කර්ම විපාකේ නොලැබී යන්න පුළුවන්. තව එකක් තියෙනවා ප්‍රයෝග සම්පatti. මොකද්ද මේ ප්‍රයෝග සම්පatti කියලා කියන්නේ? ඒ කියන්නේ ප්‍රයෝග සම්පatti කියලා කියන්නේ ප්‍රයෝගයන් නිසාත් කර්මයේ බාල කරගන්න පුළුවන්. අකුසල් කර්මයක් විපාක දෙන්න තියෙනවා. නමුත් ප්‍රයෝග සම්පatti. උදාහරණයක් විදිහට ස්ථානෝචිත දැනුම නිසා ඒක ප්‍රයෝග සම්පත්තියක් විදිහට බලපාලා අර කර්ම ශක්තිය දුබල කරගන්න පුළුවන්. ඒවනම් අපිට තේරෙනවා කර්මය කියන්නේ නියතියක් නෙමෙයි. කර්ම වෙනස් කරගන්න පුළුවන්. නියතිවාදයක් විදිහට කර්මයේ බුදුදහම පිළිගන්න ලෑස්ති නැහැ. එහෙමනම් අපිට ඕනෑම වෙලාවක කර්ම වෙනස් කරගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන අපි උපපජ්ජ වේදනීය වශයෙන් දෙවෙනි භවයක විපාක දීම පිණිස ආනන්තරී පාප කර්ම වගේ දෙයක් සකස් වෙලා තිබුණොත් බුදුරජාණන් වහන්සේ ඔළුව අත ගගා කිව්වත් එයාට ඒ ධර්ම මාර්ගයට එන්න බෑ. මොකද එයාට උපපජ්ජ වේදනීය වශයෙන් මහා බලවත් කර්මයක් දෙවෙනි ජීවිතයේදීම විපාක දීම පිණිස වෙනකොට සකස් වෙලා ඉවරයි. ඒ නිසා ඒ වගේ අයට භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරලා ඒ අයගේ ප්‍රඥාව අවදි කරන්න කැප වෙච්ච අවස්ථා නැහැ. මොකද උන්වහන්සේ දන්නවා ඒ අයට කොච්චර බණ කිව්වත් උපපජ්ජ වේදනීය වශයෙන් කර්මය සකස් වෙලා ඉවරයි කියලා. ඒතකොට තවත් අපි තේරුම් ගමු කර්මය කියන්නේ දැන් විපාක දෙන මේ කර්ම විශේෂ තවත් හතරක් අපිට හොයාගන්න පුළුවන්. මොනවද? ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම කියලා. ඒතර මෙන්න මේ හතරත් අපි දැනගන්න කි තාම වැදගත් දෙයක්. දැන් ගරුක කර්ම තියෙනවා. එතකොට මේ ගරුක කර්ම කියලා කියන්නේ මරණින් පස්සේ නැවත මේ
උපත සකස් වෙද්දී මේ ගරුක කර්මය කියන එකේ ඍජු මැදිහත් වීමක් තියෙනවා. ගරුක කර්ම කියලා කියන්නේ පින්වත්නි කළ කර්ම අතර බලවත්ම කර්ම ඉදිරිපත් වෙලා උපත සකස් කරලා දෙනවා. කරපු කර්ම අතර බලවත් ඒක කුසල් පක්ෂයත් විය හැක අකුසල් පක්ෂයත් විය හැක බලවත්ම කර්ම සමහරට පුංචි කර්මයක් නමුත් බලවත්ම කර්මයක් විදියට ඉදිරිපත් වෙලා උපත හදලා දෙනවා. ඒ අර ආනන්තරීය පාප කර්ම වගේ දෙයක් කළොත් ඒ කරපු ආනන්තරීය පාප කර්මය වගේ අකුසල් කර්මයේ නිසා ඒකට කියන්නේ ගරුක කර්ම කියලා. ඒක මැදිහත් වෙලා උපත සකස් කරලා දෙනවා. ඒක තමයි ඉදිරිපත් වෙන්නේ. සමහරට ඒක පොඩි එකක් වෙන්න පුළුවන්. ඊට වඩා යා සංසාරේ දන් දීලා තියෙන්න පුළුවන්. ඉතින් බණහලා තියෙන්නත් පුළුවන් සමහර විට. ඉතින් පින් කරලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ ගොඩක් දේවල් කරලා තියෙන්න පුළුවන්. නමුත් ගරුක කර්ම කියලා කියන්නේ කරපු දේවල් අතර බලවත්ම කර්මයේ විදියට එකපාරම මතුවෙලා ඒ මතුවෙන ගරුක කර්මයට අනුව උපත සකස් වෙනවා. ඒක උදාහරණයකින් කිව්වොත් පුංචි ගල් කැටයක් වුණත් ඒ ගල් කැටේ ගොඩාක් ලොකු එකක් නෙමෙයි. පුංචි ගල් කැටයක් වුණත් පින්වත්නි වතුරට දැම්මහම ඒ ගල් කැටේ වතුර යටට යනවනේ. පුංචි ගල් කැටයක් වුණත් වතුර යටට යනවා. අන්න ඒ වගේ පින්වත්නි ඔය ආනන්තරීය පාප කර්ම වගේ කර්මයක් බලපෑවොත් එයා ජීවිතේ කොච්චර හොඳ දේවල් කරත් ඒකම තමයි මතුවෙලා එන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි ඉස්සෙල්ලා කියපු අජාසත් රජුරෝ කියන්නේ බොහොම ශ්‍රද්ධාවන්ත රජෙක්. ඔහුට බොහොම පිළිබුණු ප්‍රඥාවක් තිබුණා. හැබැයි ඒ වගේම පින් කරා හරියට සද්ධාවයි. එතකොට මේ සද්ධාව හොඟා කුළුදුවපු එකක්. මොකද ඒක හොඳටම තේරෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඔහු බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අරගෙන Tamanගේ රාජ්‍යයට එනකොට කරත්තකින්වත් එන්නේ නැහැ. හිසේ තියාගෙන ඉන්නේ. ඒ හිසේ තියාගෙන එනකොට මේ එක වෙලාවක මේ මිනිසු බැලුවා මේ රජුරෝ මේ පයින්ම ධාතු කරඬුවත් වැඩම කරගෙන යනවා. ඊට පස්සේ රජුරෝ මොකද කරන්නේ? කැලේ දැන් රජුරෝගේ රාජකීය වැඩ ඔක්කොම පැත්තකින් තියලා මේ රජුරෝ කරන දේ බලන්න ඔහු කොච්චර ශ්‍රද්ධාවන්තද. ඔහු මොනතරම් ශ්‍රද්ධාවන්ත රජෙක්ද කියලා එකෙන් තේරෙනවා. ඔහු එක තැනක කරඬුව තියෙනවා. ඊට පස්සේ වටේටම මිනිස්සුන්ට කියනවලු මේ කැලෑවෙම තියෙන මල් උඹල ඔක්කොම එකතු කරන්න ඕන කියලා. ඒතකොට මිනිස්සු කරන්නේ මල් එකතු කරන එක. දැන් මල් එකතු කරගෙන ඇවිල්ලා අර මේ ධාතු කරඬුවට පූජා කරනවා. ඊට පස්සේ ඔන්න ආයෙත් යනවා පෙරහැරෙන් කරන. දැන් කරඬුව අරගෙන හිසේ තියාගෙන කරත් ඒකවත් යන්නේ නැහැ. මොකද රජුරෝ නස්ව කරත්තු එහෙම නැතුවද? ඇත්තාශ්‍රිය පාබල කියන බොහොම බලවත් සේනා ටිකක් තිබුණානේ අජාසත් රජුරවන්ට. ඉතින් ওই විදිහට ගිහින් තියෙනකොට මිනිස්සු බැලුවලු මේක මහා පුදුම කරදරයක්. මේ රජුරෝ එක තැනක කරඬුව තියෙනවා. මේ කැලෑවෙම මල් එකතු කරනවා. මේක මහා හරි කරදර වැඩක්. ඇයි මෙච්චර මල් එකතු කරන්නේ? මොකටද මෙච්චර මල් පූජා කරන්නේ කියලා ඔය අතරින් ශ්‍රද්ධාව නැති මිනිස්සුත් ඉන්නවානේ. නමුත් රජුරෝන්ගේ වචනේ මේ කීම අහක දාන්න බෑනේ. ඉතින් මේ කතාව රහතන් වහන්සේලා දැනගෙන ගිහින් සක්දෙවිඳුන්ට ওই කතාව කිව්වලු. එහෙම තියෙනවා එක තැනක. සක්දෙවිඳුන්ට කිව්වලු පින්වත් දේවේන්ද්‍රය මිනිස්සු මෙන්න මෙහෙම කල්පනාවක් හදාගෙන ඉන්නවා මේ භාග්‍යතුන් වහන්සේ ගැන වැරදි අදහසක් ඇති කරගත්තොත් ධාතුන් වහන්සේලා ගැන පැහැදුනොත් එහෙම ඒක බලපාලා මේ අයට මේ සාංශාරික වශයෙන් හිරිහැරයක් කනතුරක් වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ සමහර දුගතියට වැටෙන්නත් පුළුවන්. ඒ නිසා මේ මොකක් හරි මේකට කරන්න කිව්වලු. එතකොට කිව්වලු සක්‍ර දේවේන්ද්‍රය කෝලු අනේ ස්වාමීනි මම මොනවා කරන්නද? ස්වාමීනි මේ මනුස්ස ලෝකයේ තුල අජාසත් රජුගේ තරම් සද්ධාාවක් තියෙන මිනිහෙක් මට පේන්නේ නැහැ කිව්වලු. හරි අමුතු කතාවක්. මනුස්ස ලෝකයේ තුල අජාසත් රජුරුවන්ගේ වගේ සද්ධාාවක් තියෙන මිනිහෙක් ස්වාමීනි මට පේන්නේ නැහැ කිව්වලු. ඒ එච්චර සද්ධාාවක් තවත් කාටවත් නැහැ කිව්වලු. හැබැයි එච්චර සද්ධාාවක් තිබ්බට ඒක හොඳ ගුණ ධර්මයක් නේ. කුසල් පක්ෂේ නියෝජනය කරන බලවත් ප්‍රසාදයක් නේ භාග්‍යතුන් වහන්සේ ගැන අජාසත්තට තිබුණේ. නමුත් ඔහු නිරේට ගියා. හේතුව මොකක්ද? ගරුක කර්මයක් විදියට කළ කර්ම අතර බලවත් කර්මයක් ඉදිරිපත් වුණා. ඒ බලවත් කර්මය හරියට ඒක නිතර බහුලව කරපු දෙයක් නෙමෙයි. හරියට පුංචි ගල් කැටයක් වතුරට දැම්මහම මේ ගල් කැටේ කුඩා වුණත් වතුර යටට බහිනවා වගේ ගරුක කර්මයක් ඉදිරිපත් වුණා. ඊළඟ එක තමයි පින්වත්නි මේ ආසන්න කර්ම කියලා කියන්නේ. මොනවද ආසන්න කර්ම කියලා කියන්නේ? එතකොට සුදුසු ගරුක කර්මයක් නැති වුණාට පස්සේ ආසන්නතම කර්මයේ ඇවිල්ලා විපාක දෙනවා. එතකොට සුදුසු ගරුක කර්මයක් නැති වුණාට පස්සේ තමයි ඒක වෙන්නේ.
එතකොට මරණාසන්න මොහොතේ සිහි වෙච්ච කර්මයක් බොහෝ වෙලාවට ඒ විදිහට ආසන්න කර්මයක් විදිහට බලපන. හැබැයි ආසන්න කර්මයේ මුල් කරගෙන ඇතිවෙන චිත්ත වීති කතාන්දරේ ඊට වඩා ගැඹුරුයි. නමුත් අපි ඒ වගේ ගැඹුරු කතාවක් මේ දේශනාවෙන් කර්මයේ ගැන පොදු අදහසක් ගන්න නිසා අපි එහෙම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආසන්න කර්මය කියන්නේ සුදුසු ගරුක කර්මයක් නැති වුණාට පස්සේ මරණාසන්න මොහොතේ විපාක දීම පිණිස ඉදිරිපත් වෙනවා. එතකොට ඒකත් කුඩා කර්මයක් වෙන්න පුළුවන්. කුඩා කර්මයක් වුණත් විපාක දෙනවා පින්වත්නි. ඊළඟ එක තමයි ඒක හරියට මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ඒක මේ වගේ පින්වත්නි. දැන් හිතන්න ගල් වෙනක් අස්සේ හිර වෙච්ච සත්තු ටිකක් ඉන්නවා කියලා. එතකොට ඒ ගල් වෙන අස්සේ විශාල සත්තු පිරිසක් ඉන්නවා හිර වෙලා. ඒක හරි තෙරපිලා චිටි ගාලා හිර වෙලා තමයි ඉන්නේ දැන්. ඒ හිර වෙලා ඉන්න තැන එකපාරම දොර ඇරියොත් පින්වත්නි දුර්වලම සතෙක් අපි ගවයෙක් කියලා හිතමු. දුර්වලම ගවයෙක් දුබලම සතෙක් හිටියත් පින්වත්නි පළවෙනියෙන් පිට වෙන්නේ දොර ආසන්නයේ හිටපු සතා. සමහරට ඒක දුර්වල සතෙක් වෙන්නත් පුළුවන්. දොර ආසන්නයේම ඉන්න සතා තමයි ඉක්මනට එළියට පැනගන්නේ. ඒ වගේ පින්වත්නි මරණාසන්න මොහොතේ සිහි කළ සිදු කළ කුඩා කර්මයක් වුණත් විපාක දීලා ඒ ආසන්න කර්මයේ විදියට යාට ඒක බලපාන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ එක තමයි ආචින්න කර්ම කියලා කියන්නේ. මොනවද මේ ආචින්න කර්ම කියලා කියන්නේ? මේක හරි වැදගත් එකක්. බොහෝ කාලයක් ජීවිතේ පුහුණු කරපු කුසල් පක්ෂයට අයිති දෙයක් හෝ අකුසල් පක්ෂයට අයිති දෙයක් එකපාරම මතුවෙලා විපාකය හදලා දෙනවා. අනේ ආචින්න කර්ම කියන ස්වභාවයේදී තමයි අපට වැදගත් වෙන්නේ. අපිට ඊටාම ප්‍රයෝජනවත් වෙන්නේ ওই නිතර බුදුන් අඳිනේව පවා අපිට උදව්වක් වෙනවා. නිතර අපි ඔය මලුවක් කැමදින්න පුරුදු වෙලා හිටියත් බුදුන් අඳින්න පුරුදු වෙලා හිටියත් පැන් වීදුරුවක් පූජා කරන්න හිටියත් අපි ඒවා ඉච්චර හොඳ නැහැ. ඕවයින් කොහොමද නිවන් දකින්නේ කියලා කිව්වට මේ ජීවිතේම ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වුණොත් අපිට කිසි අවුලක් වෙන්නේ කුත් නැහැ. මේ ජීවිතේම සෝතාපන්න වෙන්නවත් පුළුවන් වුණොත් ඒ ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. හැබැයි පින්වත්නි මේ ජීවිතේ අපිට ධර්මයේ පිළිසරණ ස්ථාවර කරගන්න බැරි වුණොත් අන්න ඒ වෙලාවට පින්වත්නි ආචින්න කර්ම කිව්වේ බොහෝ කාලයක් පුහුණු කරපු දෙයක්. බොහෝ කාලයක් නිතර බහුල වශයෙන් පුහුණු කරපු දෙයක් පින්වත්නි එකපාරම මතුවෙලා විපාකයක් හදලා දෙනවා. එතකොට දැන් ඔය සමහර අය ඉන්නෝ ඔබ දැකලා ඇති ඔය සත්තු ඝාතනය කරන අය එහෙම ඒගොල්ලෝ මිය යන්නේ ඒ විදිහට සමහර දැන් ඔය සත්තු ඝාතනය කරන මම මේ බුද්ධ කාලේ නෙමෙයි මෑත කාලීන අත්දැකීම් වලින් ගත්තත් ඔය ගව ඝාතනාගාරවල වැඩ කරන මිනිස්සෙක් මන් දන්න කෙනෙක් හිටියා. ඔහු බොහෝ කාලයක් සත්තු මරපු එක කලේ මරණාසන්න මොහොතේ හරියට හරකෙක් වගේ කෑ ගහලා තමයි මිනිස්සු ඇස් දෙක පියාගත්තේ. එතකොට යාට ගරුක කර්මයේ විදියට බලපෑවේ අර බොහෝ කාලයක් කරපු දෙයමයි කියලා අපිට යම් අදහසක් ගන්න පුළුවන්. බුද්ධ කාලෙත් එහෙමයි සමහර ඌරෝ මරපු අය හිටියා. ඌරෝ වගේ කෑ ගගහ තමයි ඒගොල්ලෝ ඇස් දෙක පියාගත්තේ. අනිවාර්ය කියන්නේ ආචින්න කර්ම බොහෝ කාලයක් පුහුණු කරපු දේ තමයි එකපාර මතුවෙලා විපාකයේ සකස් කරලා දෙන්නේ. ඔය අතර තියෙනවා පින්වත්නි කටත්තා කර්ම, ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම. කටත්තා කියලා කියන්නේ මොකද්ද පින්වත්නි? කටත්තා කියලා කියන්නේ දැන් භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා මේ ඉඳ හිට හරි කරපු දේ. ඒ කියන්නේ එතන වෙන්නේ ආචින්න කර්මයකුත් එතන මතුවෙන්නේ නැහැ. ඒතකොට ඉඳලා හිටලා හරි කරපු දෙයක් එකපාර මතුවෙලා විපාකයක් හදලා දෙනවා. ඒ නිසා පින්වත්නි මේ කර්ම විපාක දෙන විදිහ අපිට තේරෙන්නේ. හැබැයි අපි ගත කරන හැම ජීවිතයක් අස්සෙම මතක තියාගන්න කර්මයේ සෙවණැලි තියනවා කියලා. මේ කර්මී ස්වල්ප සෙවණැලි අපි විඳින හැම අත්දැකීමක් තුළම තියෙනවා. ඒතකොට මේ කර්මී ආධිපත්‍යයේ කර්මී ක්‍රියාත්මක වීම පිළිබඳ අපට අදහසක් හදාගත්තම අපට හරි පහසු වෙන්නේ මොකද්ද? අපට පහසු වෙන්නේ වෙන මොකුත් නෙමෙයි. අපට පහසු වෙන්නේ පින්වත්නි අපේ ජීවිතය බොහෝම ශක්තිමත් හිතක් තියාගෙන ඉදිරියට යන්න පුළුවන්. එහෙම නැති වුණොත් මේ ඇලීම් ගැටීම් ඔස්සේ සමහර වෙලාවට ඔබ අහන දේවල්, ඔබට දැනෙන දේවල්, ඔබට හිතෙන දේවල් නිසා සමහර කෙනෙක් හිතන්න පුළුවන්
ඇයි මේ විදියට මට කරන්නේ මම මොනවා කළාටද කියලා නිකන් ගැටීමක් හදාගන්න පුළුවන්. නමුත් එයා දැනගත්තොත් මේ ඇස කන නාසය දිවකය මනස හරහා අත්විඳින පුරාණ කර්මී සෙවණැල්ලයි කියලා දැනගත්තොත් එයාට මේ කවුරු හරි බැන්නත් කැළඹෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ගහලා ගියත් කැළඹෙන්නේ නැතුව ඉන්න පුළුවන්. එතකොට මේ ස්වභාවයේ තේරුම් ගත්තට පස්සේ දැන් අපිට හොඳටම තේරෙනවා සාරිපුත්ත හාමුදුරුව වගේ කෙනෙකුට උන්වහන්සේට පිට පුරා එක මිනිහෙක් පහරක් ගහනවා. ඒ කොන්දට හයියෙන් ගැහුවට පස්සේ උන්වහන්සේ හැරිලවත් බලන්නේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ ඉස්සරහට ගිහින් යනකොට මෙයා හිතනවා මෙන්නම් මේ බඩගිනි වෙලා යනවා ඇත්තේ එනකොට හරි බලයි කියලා. ඒත් හැරිලවත් බැලුවේ නැහැ. ඊට පස්සේ පිටත් තට්ටු කරලා අහනවා ඔබ වහන්සේට මමනේ ගැහුවේ. අයියෝ ඔබ වහන්සේට ප්‍රශ්නයක් නැද්ද කියලා. නෑ කමක් නෑ කියනවා. දන්නවා මේ අත්විඳින හැම අත්දැකීමක්ම පුරාණ කර්මයක් එක්ක අන්තර් සම්බන්ධයක් තියෙනවා කියලා උන්වහන්සේලාට පළල් කල්පනාවක් තුළ කර්මය කියන ස්වභාවයේ විහිදී පැතිරී පවතින ආකෘතිය ගැන උන්වහන්සේලාට අවධානයක් තිබුණා, අවදිකමක් තිබුණා. එතකොට ඒක අවදිකමක් තිබුණාට පස්සේ මේ කර්මයේ පවතින විදිහ, කර්මයේ විපාක දෙන විදිහ, කර්මයේ හැඩතලයේ, කර්මයේ මෝස්තරය ගැන අපිට යම් දලා දහසක් පින්වත්නි ගන්න පුළුවන්. හැම වෙලාවකම එහෙම කල්පනා කරන්න ඕන. මේ සියල්ලම කර්මී කියලා මොහොම ලපටි තැනකින් අල්ලන්නේ නැතුව මේ හැම වෙලාවකම කර්මී ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය පිළිබඳ යම් අදහසක් ඇති කර ගැනීමයි වැදගත් වෙන්නේ. දැන් මම ඔයාලට පුංචි උදාහරණයකුත් කියන්න. අපුත්තක කියලා සිටුවරයෙක් හිටියා. ඔහු ಭಾರತේ බොහොම සල්ලි තියෙන මිනිස්සෙක්. හැබැයි ඔහුට පුතු ඉඳලා නැහැ. ඒ නිසා තමයි අපුත්තක කියලා ප්‍රසිද්ධ වුනේ. ඉතින් මේ අපුත්තක සිටුවරයාට ළමයි හිඳලා නැහැ. හැබැයි ළමයි හිටියා නම් හොඳයි කියලා හිතෙනවලු. අනිත් පැත්තට හිතෙනවලු ළමයි හිටියොත් එහෙම වියදම් වෙනවා කියලා. ඉතින් මේ මිනිස්සු බොහොම මසුරු මිනිස්සෙක්. අන්තිමටම පින්වත්නි ওই මිනිස්සයා එක දවසක් මැරුණාම දැන් ධනෙට උරුමකම් කියන්න මිනිහෙක් නැහැ. මේ උරුමකම් කරන්න මිනිහෙක් නැති නිසා රජුරුවන් රාජසන්තකුණා කොසල් රජුරුවන්. රජුරු දුවගෙන ආවා ජේතවනාරාමයට. විහාරයට ඇවිල්ලා දාඩිය දාලා මත්දහනේ දුවගෙන ඇවිල්ලා කියනවා ස්වාමීනි හරි ප්‍රශ්නයක් මොකක්ද කියලා අහනවා. ස්වාමීනි මෙහි හිටපු අපුත්තක කියන සිටුවරයා මලා කියනවා. එතකොට උන්වහන්සේ කියනවා මේ මහරජා මරණේ මොකද්ද පුදුමේ කියලා අහනවා. නෑ ස්වාමීනි ඒක නෙමෙයි පුදුම කියනවා. ස්වාමීනි ඒ මිනිස්යාට තිබුණු කෝටි ගාණක් ධනිය මට රාජසන්තකුණා කියනවා. දැන් රජුරන්ට බයක් ඇති සමහර මේ මිනිහා මේ මොකක් හරි පෙරේතෙක් හරි වෙලා අමනුස්සයෙක් හරි වෙලා අපිට කරදරයක්වත් වෙයි කියලා රජුරෝ එහෙමත් හිතනවා ඇති. මොකද රජුරවන්ටත් ඍජු දෘෂ්ටියක් තිබ්බ කෙනෙක් නෙමෙයිනේ. ඒක විදිහට හිතපු කෙනෙක්නේ. ඒකනේ සෝතාපන්නවත් වෙන්න බැරි උනේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ওই කතාව කියද්දි කියන ස්වාමීනි රත්තරනින්ම කෝටි ගාණක් ධනෙ කියනවා. ස්වාමීනි රත්තරනින් කෝටි ගාණක් නම් අවශේෂ ධනෙ ගැන මොන කතාන්දරද කියලා කියනවා. ස්වාමීනි ඒකත් නෙමෙයි පුදුම කියනවා. ස්වාමීනි මේ මිනිස්සේ හරියට කාලා නැහැ කියනවා. දැනුත් ඉන්නවනේ මිනිස්සු බලන්නකො. හරියට කාලා නැහැ කියනවා. ස්වාමීනි හරියට ඇඳලා නැහැ කියනවා. නිකන් ඒක මේ gedara වැඩ කරන මිනිස්සයා උයාගන්න මේ බොහොම නිවුඩු හාල් එක උයාගන්න බත් ටිකෙන් හිමීට උඹ උයන එකෙන් මටත් ටිකක් ගෙනින් කියලාලු කන්නේ. ස්වාමීනි මේ මිනිහා හරියට ඇඳලා නැහැ කියනවා. ඇඳලා තියෙන්නේ හරියට මේ එහෙන් මෙහෙන් හොයාගත්ත පටලවාගත්ත ඇඳුම් කෑල්ලලු ඇඳගෙන තියෙන්නේ. බොහොම කබල් වෙච්ච කරත් එක තමයි ස්වාමීනි මේ මිනිස්සයා ගමන් බිමන් ගියේ කියනවා. ස්වාමීනි පුදුමේ කියන්නේ මේ මිනිස්සයා කාලත් නෑ ඇදලත් නෑ ගමන් විමනක්වත් හරියට ගිහින් නෑ කියනවා. ස්වාමීනි මෙයා මලා ඔක්කොම මටයි අයිති උනේ කියනවා. උන්වහන්සේ මේ අතීත කතාවක් කියනවා. දැන් බලන්න අපි මේ කෙනෙක් කාලා බීලා දැන් සමහර අපිට මුණ ගැහෙන අය ඉන්නවා. කන්නවත් වෙලාවක් නැහැ හාමුදුරනේ කියන ඒනට කෝටි ගාණක් දානේ. එයා ඉතින් මෙහි සනීපෙට දරුවන්ටයි ළමයින්ටයි ඔක්කොටම බිරිඳටයි හැමෝටම ඉතුරු කරලා හිස් අතින් මැරිලා යනවා. බලද්දියා කාලවත් නැහැ හරියට. සමහරට එයා වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. සමහරට ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. සමහර විට බොහොම විදායක ශ්‍රේණියේ රැකියා කරන මිනිස්සෙක් වෙන්න පුළුවන්. නමුත් මේ කර්මයේ ආධිපත්‍ය අපිට හිතා ගන්න බෑ. නමුත් ඒ වගේ අස්සෙත් කර්මයේ සෙවණැලි තියෙනවා කියන එක මතක තියාගන්න. අන්තිමටම පින්වත්නි මේ මිනිස්සයා ටික කාලයක් ගියා. දැන් මේ මිනිස්සයා මිය ගියා. ඉතින් මේ මිය ගියේ කතාව බුදුරජාණන් වහන්සේට කියනකොට අතීත සිද්ධිය කියනවා. අතීතේ බොහොම ධනවත් මිනිහෙක් වෙලා හිටියා කියනවා. ඒ මිනිස්සර කොච්චර ධනෙ තිබ්බද කියනවනම් ඒ ධනය මේ ඒ කාලෙත් ඒ වගේ කියනවා විශාල ධනයක් කියනවා. හැබැයි මසුරුයි කියනවා. දවසක් මේ මිනිස්සයා ගමනක් යනකොට උදේන්ම පසේ බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහුණලු. දැන් අද පසේ බුදුරුන්ගේ කතා ටිකක් වැඩි වගේ. නමුත් මේක හරි වැදගත් කර්මයට.
පසේ බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහුණලු. ඒ පසේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණාම උදෙන්ම මූණටම හම්බුණා. දැන් සමහරට මූණටම හම්බුණාම හිතෙන්න ඇති උදෙන්ම හාඳුරු කෙනෙක් දැක්කොත් නිකන් කැඳක් නෑ වගේ කියලා හිතෙන්න ඇති. මොකද අදත් සමහර අය එහෙම හිතනවනේ. ඉතින් මෙයා එහෙම හිතලා කිව්වලු මේ උදෙන්ම හම්බුණා මූණටම හම්බුණා මේ හිස් මැටි පාත්‍රයකුත් අතේ තියාන. හාඳුරනේ කොහෙද යන්නේ කියලා ඇහුවලු. ඊට පස්සේ කොල්ල මේ පින්ඩ පාත යනවා. එහෙනම් දානි හම්බ වුණාද කියලා ඇහුවලු. නෑ තවම හම්බ වුන්නේ නෑ. කෝ බලන්න කියලා මේ සිවුර අයින් කරලා පාත්‍රයට බිල බැලුවලු මේ මිනිස්සයා. ඊට පස්සේ ඇත්ත හම්බෙලා නෑ. ඉතින් කමන්නේ උදේම මූණටම හම්බුනේ කේනි කියලා මේ මිනිස්සයා කිව්වලු ඔබ වහන්සේ ඕම ඉස්සරහට යන්න ඔය අපේ ගෙදර හම්බ වෙන්නේ අපි ගෙදර උන්දා ගෙදර ඉන්නවා අපේ නෝනා ඔබ වහන්සේට කැම ටිකක් දෙයි තියෙන විදියට කියලා මේ කරත්තේ හිටපු මිනිහෙකුත් බස්සලා කිව්වලු උඹ එහෙමීට ඵලයන් ගිහින් කියාපන් අපේ නෝනට තියෙන විදියට හැන්දක් බෙදන්න කියලා. ඊට වඩා නම් බෙදන්න එපා කියනවා. මොකද ආයෙ ඉන්න පුළුවන් හැන්දක් බෙදලා යවන්න කියනවා. ඉතින් මේ කරත්තෙන් බහැපු මිනිස්සයන්ත් එක්ක මේ පස්සේ බුදුරජාණන් වහන්සේ යනවා. මාලිගාවට ගියා. මේ මාලිගාව සිටුවරයාගේ බිරිඳට කිව්වා මේ වැඩකාරයා කතාව. කිව්වා මේ සිටුවරිය මේ සිටු දියණියට හරි සද්ධාාවක් ඇති වුණා. මොකද අපේ මිනිස්සු කවදාවත් දන් දෙන්න දෙන්නේ නැහැ. නමුත් මේ අද ගෙදරට මේවලා හැන්දක් නෙමෙයි අද හිතේ හැටියට දන් දෙන්න ඕන කියලා හොඳට දානි උයලා තියෙනවා. කාන්තාව සද්ධාවන්තයිනි පිරිමින්ට වඩා සමහර විට. ඒතකොට හොඳට දානි හදලා පාත්‍රයේ පුරවල දානි බෙදුවලු ඉදා. පාත්‍රයේ පුරවල දානි බෙදලා අනේ ස්වාමිනී එහෙනම් මට අනුකම්පාවෙන් වැඩම කර කොච්චර පිනක්ද කියලා උන්වහන්සේට ආදර ගෞරවයෙන් වන්දනා කළාම උන්වහන්සේ ගාථාවකුත් අනුමෝදනා කරලා දැන් ඉතින් වඩිනවා පාත්‍රෙත් අරගෙන. දැන් පැයක් දෙකක් යන්න ඇතින උයන්නත් බැලුවා මේ හාමුදුරුවෝ මෙච්චර වෙලා ගියයි. දැන් එයා එනවා මූණට හම්බ වෙනවා. දැන් ගියා වගේම දැන් එයා පැය දෙකක් විතර යනකොට ගමන ගිහින් එනවා ඇතිනේ. හම්බුනේ ඇයි මෙච්චර වෙලා ගියේ? කරත්තේ නතර කරලා ඇහුවලු ඔබ වහන්සේ මොකෝ මෙච්චර වෙලා ගියේ? ඊට පස්සේ ගෝලු මං ඊට පස්සේ අහලා තිනවා කොහෙද ආයි පින්ඩ පාත ගියේ? කොහෙවත් ගියේ නෑ කිව්වලු. මෙච්චර වෙලා ගියේ අපේ ගෙදරමද හිටියේ ඔව් කිව්වලු. අපේ ගෙදරින් දානේ හම්බුණාද? ඔව් හම්බ වුණා. කෝ බලන්න කියලා ආයෙත් පාත්‍රයට බිල බැලුවලු. බලද්දී ඉතින් මේ මිනිස්සයාගේ ඇඟේ දාඩිය දැම්මලු. අනේ මං තියෙන විදියට යවන්න කිව්වේ. නමුත් මේ අද මොකද්ද මේ වෙලා තියෙන්නේ? තියෙන විදියට දෙන්න කිව්වට මේ මුනිවරයන් වහන්සේට හිතුවට වඩා වැඩි ප්‍රමාණයක් දීලා තියෙනවා කියලා ගෙදරට ගිහින් කිව්වලු. අදින් පස්සේ පැවිද්දොන්ඩ දානි නෑ අපේ ගෙදරින්. බිරිඳට කිව්වලු අදින් පස්සේ දානි නෑ. මේ තමයි අවසාන දානය කියලා දානි නතර කරලා දැම්මලු. ඒ කියන්නේ ගෙදරටම ආවත් දොර වහනවා මිසක් කැම දෙන්නේ නැහැ කියලා කිව්වලු. දැන් සාමාන්‍ය කෙනෙක් නෙමෙයිනේ දන් දෙන්න යොමු කළේ පසේ බුදුරජාණන් වහන්සේ නමක්නේ. ඒ පිනින් උපනුපන් ආත්මවල පින්වත්නි විපාක සකස් වෙනවලු. ඒ කියන්නේ සැප සම්පත් පහළ වෙනවලු. නමුත් සාමාන්‍ය කෙනෙක් නෙමෙයිනේ දන් වැට වැළැක්කුවේ. ඒ අකුසලයෙන් පින්වත්නි ලැබෙන සම්පත් භුක්ති විඳ ගන්න පින නැහැ කියනවා. සම්පත් ලැබෙනවා භුක්ති විඳ ගන්න පින නැහැ. ඒතර ඒ වගේ අස්සේ පවා විවිධාකාර කර්මීය සෙවණැලි තියනවා කියන එක කියන්නයි මම ඔබට කිව්වේ. ඒ නිසා ඔබ මතක තියාගන්න අපි හැම කෙනෙක්ම කම්මස්ස කෝම්හි කම්ම දහයාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ අපි කර්මයේමයි දායාද කරගෙන තියෙන්නේ කර්මයේමයි උත්පත්ති ස්ථානය කරගෙන තියෙන්නේ කර්මයේමයි ඥාතිවරයා කරගෙන තියෙන්නේ කර්මයේමයි පිළිසරණ කරගෙන තියෙන්නේ කුසල් හෝ අකුසල් හෝ කර්මයෙන් නිරුද්ධ කිරීමමයි වටින්නේ. ඒක කුසල් වෙන්නත් පුළුවන් අකුසල් වෙන්නත් පුළුවන්. පින හෝ පව හෝ මේ කියන්නේ මේක නිරුද්ධ කරනකොට පිනත් නිරුද්ධ කරන්න ඕනේ. ඇයි පින නිසාත් සුගතිය යනවනේ. සුගතිය යෑමක් නෙමෙයි අපි කතා කරන්නේ. කර්ම නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය ශ්‍රාංගික මාර්ගයේ. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තුලම දායාද වීම පිණිස මේ දේශනා උපකාර